ඔයගොල්ලෝ දන්නවා අද අපි කරන්න යන්නේ මොකක්ද කියලා. අපි ඇත්තටම එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම්ස් අපේ හික්විෂන් වල තියෙන එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම්ස් ගැන තමයි අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මොකද අපි මුලින්ම අද බලලිමු මොනවද අපේ ට්‍රේනින් එකේ කන්ටෙන්ට් එක මොනවද තියෙන්නේ කියලා මුලින්ම බලලිමු. අපි අද මොනවද කතා කරන්න යන්නේ කියලා. අපි පළවෙනිට අපි කතා කරන අපේ හික්විෂන් හાર્ඩ්වෙයාර් මොනවද තියෙන්නේ, මොන වගේ ඩිවයිසස් ද අපිට මේ ඉක්විෂන් එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම් එකේදී අපි යූස් කරන්නේ මොන වගේ ඩිවයිසස් ඒ වගේම ඒවා මොන විදිහටද පාවිච්චි කරන්නේ, එක එක සිනාරියෝස් තියෙනවා, එක එක විදිහ වර්කින් මෝඩ්ස් තියෙනවා. අපි ඒව ගැන අපි කතා කරනවා. ඒත් එක්කම මේ එක එක ඩිවයිසස් මේ එක එක සිනාරියෝ වලදී කොහොමද වයර් කරන්නේ කියන එක කතා කරනවා. ඒ වගේම අනිත් හැමදාම වගේ අපි අන්තිමට කරන ප්‍රැක්ටිකල් සෙෂන් එක වගේ අපි දැන් කන්ෆිගරේෂන්ස් ගැන අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා අන්තිමටම මෙන්න මේ ප්‍රසන්ටේෂන් එක ඇතුළත. අපි දැන් මුලින්ම බලමු අපේ හાર્ඩ්වෙයාර් and ඉන්ටර්ෆේස් මොනවද තියෙන්නේ කියලා. හික්විෂන් පැත්තෙන් මොන වගේ ඩිවයිසස් ද අපි මේ එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම් එකට යූස් කරන්නේ කියලා. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මාස්ටර් කන්ට්‍රෝලර් කියලා තියෙනවා. මෙන්න මේක තමයි එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම් එකේ මේන් කන්ට්‍රෝලින් යුනිට් එක හැටියට අපි පාවිච්චි කරන්නේ. මෙන්න මේ මාස්ටර් කන්ට්‍රෝලර් කියන යුනිට් එක. ඇත්තටම මේකට වීගාන්ඩ් ඉන්ටර්ෆේස් එක එහෙම නැත්නම් සීරියල් ඉන්ටර්ෆේස් තියෙනවා RS485 වලින් අපිට මේකට රීඩර්ස් කනෙක්ට් කරන්න පුළුවන්. අන්නේ රීඩර්ස් ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒත් එක්කම මම මේගොල්ලන්ට කිව්වා මේක තමයි මේන් කන්ට්‍රෝල් පැනල් එක කියලා. මේක යටතේ අපිට තව සබ් කන්ට්‍රෝල් පැනල්ස් අපි මේකට කනෙක්ට් කරනවා. අන්නේ සබ් කන්ට්‍රෝල් පැනල් වලට අපි කියනවා ඩිස්ට්‍රිබියුටඩ් එලිවේටර් කන්ට්‍රෝලර්ස් කියලා. අන්න ඒ වගේ ඩිස්ට්‍රිබියුටඩ් එලිවේටර් කන්ට්‍රෝල්ස් ගෲප් තුනක් මේකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඒ එක ගෲප් එකකට උපරිමයටම කනෙක්ට් කරන්න පුළුවන් ඒ සබ් එලිවේටර් කන්ට්‍රෝල් පැනල්ස් 8ක් විතරයි. මෙන්න මේ ඩිවයිස් එකට අපි ඉස්සරහට සබ් එලිවේටර් කන්ට්‍රෝල්ස් එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුටඩ් එලිවේටර් කන්ට්‍රෝල්ස් ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එකකට පර්මිෂන් දෙන්න පුළුවන්. පර්මිෂන් ග්‍රාන්ට් කරන්න පුළුවන් ෆ්ලෝස් 128කට විතරයි. ඒතකොට මේක ලිමිටෙන් ෆ්ලෝස් 128ක් යනකම් විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා ෆ්ලෝස් ගාණක් අපි කන්ට්‍රෝල් කරන්න ඕන නම් අපිට තව මාස්ටර් කන්ට්‍රෝලර්ස් යූස් කරන්න වෙනවා. ඒ වගේම මේ මාස්ටර් කන්ට්‍රෝල් එක ඇතුලේ අපිට access permissions එහෙම නැත්නම් access permission cards 20000ක ඉන්ෆර්මේෂන් ස්ටෝර් කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ඉවෙන්ට්ස් 50000ක් දක්වා මේකේ ස්ටෝර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේකේ ඔතෙන්ටිකේෂන් මෝඩ් එක කතා කරොත් එහෙම කාඩ්ස්, ෆින්ගර්ප්‍රින්ට්ස්, ඊට වගේම ෆේස්, පාස්වර්ඩ්ස් අන්න ඒ වගේ මල්ටිපල් ඔතෙන්ටිකේෂන් මෝඩ්ස් ගොඩක් තියෙනවා මේකට සපෝට් කරන අපේ මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝල් එකට. ඒ වගේම මේක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙබ් ක්ලයන්ට් එකෙන්. ඒ වගේම අපේ IVMS 4200 එකෙන්, ඒ වගේම අපේ තියෙන ඔයගොල්ලෝ දන්නවා HIT Central කියන VMS එක through අපිට මේ මාස්ටර් කන්ට්‍රෝලර් කියන එක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් ඉස්සරහට ගිහලා කතා කරමු distributed elevator controls ගැන. ඒකම වරුණ තව පොඩි දෙයක් සඳහන් කරන්න ඕනේ. දැන් අපේ ගොඩක් බිල්ඩින්ග්ස් වල වරුණ අපිට තියෙනවානේ එක ලිෆ්ට් එකකට වඩා. ඒකෝර අනිවාර්යයෙන්ම මේ ඩිවයිස් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් එක ලිෆ්ට් එකකට එක ඩිවයිස් එකයි නේද? අපිට ලිෆ්ට් කවුන්ට් එක ලිෆ්ට් හතරක් තියෙනවා උදාහරණයක් විදිහට අපිට මේ වගේ කන්ට්‍රෝලර් හතරක් පාවිච්චි කරන්න වෙනවා මේ ලිෆ්ට් හතර වෙන වෙනම හැන්ඩල් කරන්න. හරි නේද? එහෙම කිව්වත් වරුණ. ඔව්. අනිවාර්යයෙන්. අපි අර කලින් කිව්වා වගේම මෙන්න මේක තමයි සබ් කන්ට්‍රෝලර් යුනිට් එක. එහෙම නැත්නම් අපි මේකට ඩිස්ට්‍රිබියුටර් කන්ට්‍රෝලර් යුනිට් එකක් කියලා කියනවා. මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් කන්ට්‍රෝලර් යුනිට් එක අපි අර කලින් කතා කරපු මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝල් යුනිට් එකට කනෙක්ට් වෙන්නේ RS485 කියන සීරියල් කමියුනිකේෂන් එක through මේක කනෙක්ට් වෙනවා. ඒත් එක්කම මෙන්න මේ ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝලර් යුනිට් එකේ අපිට එලිවේටර් එකේ රිලේ ෆ්ලෝස් 16ක් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ එලිවේටර් කන්ට්‍රෝල් එකේ තියෙන රිලේස් 16ක් හරහා. ඒ වගේම මෙන්න මේ distributed elevator control එක අපිට configure කරන්න පුළුවන් button working modes තියෙනවා. button relay mode එක, එහෙම call elevator relay mode එක, ඒ වගේම auto button relay mode එක වගේ modes තියෙනවා. අපි මේ modes වලට අපිට configure කරන්න පුළුවන් කොහොමද කියන එක අපි කතා කරනවා. deep switch settings හරහා ඒක කොහොමද වෙනස් කරන්නේ, ඒව control කරන්නේ කොහොමද, deep switch settings වලින් කොහොමද මේක use කරන්නේ කියලා අපි කතා කරනවා ඉස්සරහදී.
ඒත් එක්කම මම කලින් කිව්වා වගේම මේ distributed elevator control 8ක් කනෙක්ට් කරන්න පුළුවන් master elevator control එකේ එක group එකකට කනෙක්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ distributed elevator control unit එකෙන් master elevator එකට control linkage එකක් හැටියට පාවිච්චි කරනවා වගේම මේක event report කරන්නත් පාවිච්චි කරනවා master elevator control එක through. මෙතන ඔබට පේනවා readers එහෙම නැත්නම් terminals. මෙන්න මේ terminals අපි පාවිච්චි කරනවා access permission read කරන්න කොහොමද read කරන්න අපි මේ readers එහෙම නැත්නම් terminals පාවිච්චි කරනවා. ඔයාලට පේනා වගේම අපිට මේවා connect කරන්න පුළුවන් RS485 එහෙම නැත්නම් VGAT interface එක through අපිට මේවා connect කිරීමේ හැකියාව තියෙනවා. ඒ එතකොට මේ keypads ඒ වගේම card readers fingerprints ඒ වගේම face terminals මේ වගේ terminals ඔයාට connect කරගන්න පුළුවන් හැකියාව තියෙනවා access permission grant කරන්න readers හැටියට මෙන්න මේ වගේ devices ඕගොල්ලන්ට connect කරන්න පුළුවන් elevator control system එකට. හරි. අපි ඉස්සරහට ගිහිල්ලා තරිදු කතා කරමුද මේකේ තියෙන system architecture එක කොහොමද කියලා. ඔව් වරුණ ඒකම තව පොඩි දෙයක් මෙතන ඇඩ් කරන්න තියෙනවා කරින්දු. සමාවෙන්නවා ඩිස්ටර්බ් කරාට. දැන් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ අපි ගාව තියෙන card readers හරි keypad තියෙන readers සහ මේ තියෙන fingerprint reader එක PSK1201 කියන එක අපිට කිසි ගැටලුවක් නැතුව directly RS485 හරි VGAN interface එකෙන් connect කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි මේ fingerprint terminal එකක් හරි මේ වගේ face recognition terminal එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාලට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ RS485 connection එකට අමතරව අපිට LAN cable එකක් අවශ්‍යයි software එකට. ඒකට software එකකින් permission apply කරනකොට මේ device එකටත් වෙනම permission දෙන්න වෙනවා. elevator control එකටත් වෙනම permission දෙන්න වෙනවා. ඒකට additionally තව අය එකක් අවශ්‍ය කතාව අනිවාර්යෙන් අපි සඳහන් කරන්න ඕනේ. මොකද දන්නවා දැන් ඉස්සරහට එන කට්ටිය අනිවාර්යෙන්ම කාඩ් එකට වඩා ගොඩක් වෙලාට face එක කියන එක දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් elevator controllers වලට ඉස්සරහට අපිට දැක බලා ගන්න ලැබෙන්නේ ගොඩක් වෙලාට face recognition තමයි. ඒකත් මතක් කරන ගමන් අපි යමු තනිදු ඉස්සරහ ස්ලයිඩ් එකට. ඉතින් සිස්ටම් ස්ට්‍රක්චර් ගත්තොත් අපි මේකේ ඉස්සරහට ඔයාලට කියලා දෙනවා in detail කොහොමද මේවා කීක සම්බන්ධ කරන්න කියලා. ඉතින් ඊට කලින් මම මෙතනදී ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ සිස්ටම් එකේ high level එකෙන් බැලුවොත් ඒ කියන්නේ component ටික කොහොමද නිකන් connect වෙන්නේ කියලා. ඉතින් ඔයාලට ගත්තොත් මේකේ connection තුනක් mainly තියෙනවා. එකක් තමයි හැම එකටම වගේ මේකේ network connection එක තියෙනවා. ඉතින් network connection එකෙන් අපිට master control එකට connect වෙලා ඒ හරහා තමයි data connect වෙන්නේ database එකට. ඒ වගේම master control එකේ ඉඳලා අනිත් device වලට ඒ කියන්නේ මෙතනදී ගත්තොත් එම distributed control වලට වෙනම lines දෙකක් යනවා. එකක් තමයි linkage එක, අනිත් එක තමයි RS485 එක. ඉතින් මේකේ linkage එක කතා කරොත් එහෙම ඒකට cable වෙනම හතරක් යනවා. RS485 එකට cable දෙකක් යනවා. ඉතින් මෙහෙම ඔයාලට පුළුවන් මේක flows 128ක් වෙනකම්ම මේ system එක connect කරන්න. ඉතින් මේකෙදි පාවිච්චි කරන හැම distributed controller එකකටම අනිවාර්යයෙන්ම මේ cable හා යන්න ඕන. හරි. මෙතනදී අපි ඔයාලට කියලා දෙනවා කොහොමද මේ කියන්නේ මේකේ තියෙන component ටික. ඉතින් මේ device එකේ මුලින්ම අපි master control එකේ ගත්තොත් එහෙම ඔයාලට පේනවා මේක වෙනම මේකේ තියෙන connection ටික number කරලා තියෙනවා. ඉතින් අපි command දාන LAN interface එක තියෙනවා. ඒ වගේම wagon terminal එක input output ටික deep switch ටික හැබැයි මේකේ තියෙන deep switch ටික අපි වෙනම configure කරන්න ඕනේ නැහැ. මේක එක වෙනම function එකකට එන්නේ. ඉතින් මේකෙදී අපි deep switch හදනවා නම් deep switch හදන්න තියෙන්නේ distributed control එකේ විතරයි. ඉතින් ඒ පිළිබඳව ඉස්සරහට අපි අසංස සම්පූර්ණ කියලා දෙවි වලට. ඉතින් එතනින් ඊළඟට ගියොත් එහෙම indicators ටික තියෙනවා, tamper proof interface එක තියෙනවා, power gen එක, ඊළඟට linkage output අපි අර කිව්වේ මේක linkage එකයි RS485 එකයි තමයි අපිට connectivity දෙකම කරගෙන යන්න ඕන කියලා. ඉතින් ඒකට අවශ්‍ය linkage output terminal ටික තියෙනවා. RS485 terminal ටික තියෙනවා. ඔයාලට මේකේ number වලින් වෙනම දීලා තියෙනවා. ඒ කියන්නේ එකට LAN interface එක එහෙම එහෙම. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ මේ හැම interface එකකටම අදාළව indicator එකක් තියෙනවා. ඉතින් ඒ indicator එකෙන් අපිට කියන්න පුළුවන් කොහොමද මේකේ සාමාන්‍ය දැන් මේක example එකක් ගත්තොත් relay එකක් on වුණොත් ඒ light එක solid green වලින් indicate කරනවා. relay එක off වුණාම ඒ light එක off වෙනවා.
ඒකට අදාළ ඔක්කොම ෆන්ක්ෂන් ටික මේක පේනවා. එතකොට මේක මොන හරි ප්‍රශ්නයක් දුන්නොත් අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සීරියල් පෝට් එකට අදාළ කමියුනිකේෂන් වෙනවද කියලා බලා ගන්න පුළුවන් අපිට. නෙට්වර්ක් එක ඩිස්කනෙක්ට් වුණාද? ඒ වගේම මේක පවර් තියනවාද? ඒ වගේම විශේෂයෙන්ම මේ සිස්ටම් එක ප්‍රශ්නයක් නැතුව රන් වෙනවද කියලා මේක රන් වෙන ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඉතින් ඒක ෆ්ලෑෂ් වෙවි තියෙනවා ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක රතු පාටින් ඉන්ඩිකේට් කරනවා මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝලර් එක කොහොමද කියලා මේකෙත් ඒ වගේම ඉන්ටර්ෆේස් ටිකක් තමයි තියෙන. හැබැයි මේකේ වැඩිපුර තියෙන්නේ රිලේ අවුට්පුට්. ඒ කියන්නේ මොකද මේකෙන් තමයි අපිට අදාළනේ ස්විචස් ටිකට control signal යවන්නේ. ඒ කියන්නේ නිකම්ම සරලවගොත් input output මේකේ තියෙන්නේ relay output ටික මේ output වලින් අපිට පුළුවන් elevator controller එකේ switches ටික control කරන්න. ඉතින් මේකේ තරවගෙන temp-proof interface එක තියෙනවා, indicator ටික තියෙනවා, relay terminal, dip switch. මේකේ තියෙන dip switch වලින් වෙන වෙන setting ටික හදන්න තියෙනවා. ඉතින් ඒ flow එකට අදාළව ඒ කියන්නේ අපි දිගට මේක cascade කරගෙන යද්දී device distributed controller attach කරන් යද්දී ඒ වෙන වෙනම address හදන්න ඕන එකින් එකට. ඉතින් ඒ විස්තර ටික ඔයාලට ඉස්සරහින් දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකට power input එක 12 volt දෙන්න ඕන. මේකට linkage terminal ටික තියෙනවා. ඒකට linkage line 4 දෙන්න ඕන. මේකට alarm input දෙන්නත් පුළුවන්. ඒ වගේම RS Wi-Fi connection එක දෙන්න ඕන. ඉතින් අනිත් එක තියෙන ඔක්කොම relay output එක. අර වගේම මේකටත් relay එකට අදාළව indicators ටිකක් තියෙනවා. serial port එකට අදාළව serial communication වෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. power එක වගේම run වෙන එක බලන්න පුළුවන්. වරුණ අපිට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මේකට අදාළ software ටික ගැන විස්තර ටිකක්. අපිට කොහොමද මේක වඩාත් හොඳට පාවිච්චි කරා මොන වගේ තැන්වලද කියලා? ඔව් අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා IUMS 4200 ගැන අපි මේ ට්‍රේනින් සෙෂන් වලදී කතා කරලා තියෙනවා. ඒ වගේම HIG Central Professional කියන එක ගැනත් කතා කරලා තියෙනවා. මේගොල්ලෝ දන්න ටිකක් තියෙන HIG Central Enterprise සමහර විට අපි කියලා මොකද අහලා ඇති. මේ HIG Central Enterprise කියන්නේ මේ HIG Central Professional වලටත් වඩා large scale projects යනකොට අපි use කරන අපේ software එකක් තමයි HIG Central Enterprise කියන්නේ. හරි. අපි දැන් බලමු මේ elevator control system එකක් design කරද්දී ඔයා කොහොමද මේ software එකක් ඔයාලා අරින්න software එකක් choose කරගන්න ඕනේ කියලා. මුලින්ම ඔයාගේ concern එක තියෙනවා price එක. price එක බැලුවොත් එහෙම ඇත්තටම IVMS 4200 එක free of charge ගන්න පුළුවන්. ඔයාලා දන්නා ඒ වගේම මේ HIG Central platform softwares දෙකටම ඔයගොල්ලෝ license purchase කරන්න ඕනේ. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවාද මේ cream පාටින් highlight කරලා තියෙන main limitations මේකට අදාළ වෙන මේ IVMS එකේ persons 3200යි handle කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එතකොට HIG Central Professional යනකොට ඒක 50000ක් දක්වා වැඩිලා තියෙනවා. ඒත් වගේම HIG Central Enterprise එකෙත් 50000ක් දක්වා handle කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන flows ගන්න ඔයගොල්ලෝ consider කරන්න. IVMS එකේ ඔයගොල්ලන්ට control කරන්න පුළුවන් තට්ටු 64ක් වෙනකම් විතරයි. ඒ වුණාට ඔයාලට HIG Central එක ගත්තොත් ඔයාලට තට්ටු 512ක් දක්වා control කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔයා HIG Central Enterprise use කරොත් තට්ටු 5000ක් දක්වා ඔයාට control කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා මෙන්න මේ software use කරලා. මම හිතන්නේ ඔයාලට දැන් idea එකක් යන්න ඇති මොන විදියටද ඔයා මේ Hikvision elevator control system එකක් use කරනකොට ඒකට අදාළව software එක තෝරගන්නේ කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මම අර කලින් කිව්වා ඔයගොල්ලෝ scenarios working modes ගොඩක් තියෙනවා කියලා. අවන්ත පොඩ්ඩක් ඉස්සරහට ගිහලා අපිට කියමුකෝ බලන්න මොනවද තියෙන්නේ කියලා මේ scenarios and working modes ගැන විස්තර ටිකක්. ඔව් වරුණ ඇත්තටම ඉස්සලා වරුණ කතා කරා වගේ distributed control එක ගැන කතා කරද්දී මේ සම්බන්ධයෙන් කතා කරා. ඉතින් ඒ වගේ ඒකේ පළවෙනි එක තමයි button mode එක. මේ button mode එක කියන්නේ මොකක්ද කියලා මම explain කරන්නම්. يعني හිතන්න ඕගොල්ලන් දැන් hotel එකක වගේ ඉන්නවා නම් ඔයගලන්ට කාඩ් එක හෝ fingerprint එක හෝ face එක හෝ verify කරලා ඔයගලන් elevator එකට ගියාම හිතන්න ඔයගලන්ගේ room එකේ තියෙන 20 වෙනි තට්ටුවේ කියලා. එහෙමනම් ඔයගලන්ට permission දෙන්නේ 20 වෙනි තට්ටුවට access දෙන්න විතරයි. ඒකෙදි ඔයගලන් elevator එකට ගියාම ඔයගලන්ට enable වෙන්නේ 20 වෙනි තට්ටුවේ number එක විතරයි. එතකොට ඔයගලන් මේ number එක එතනදී press කරලා තමයි 20 වෙනි තට්ටුවට යන්න පුළුවන්. ඔයාලට අනිත් තට්ටු වලට access නැහැ යන්න. ඒක තමයි button mode එකේදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඊළඟට තියෙනවා auto mode එක. මෙන්න විදිහට කාඩ් එක පංච් කරලා ඔයගලන්ට ඒ ෆ්ලෝ එක ප්‍රෙස් කරන්න වෙනවා. ඒක තමයි බටන් මෝඩ් එකේදී වෙන
scenario එක. auto mode එකේදී ඔයගොල්ලන්ට වෙන්නේ ඒ සම්බන්ධ දෙයක් තමයි. හැබැයි එතනදී ඕගොල්ලන්ට ඒ face එකට fingerprint එකට ඕගොල්ලන්ට automatically ඒ අදාළ flow එකට යන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එනවා මේක single flow එකකට permission තියෙන කියලා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි හිතන්න ඕගොල්ලන් apartment එක නම් security guards ලා ඉන්නවා, cleaners ලා ඉන්නවා, ඒ කියන්නේ multiple flow access තියෙන managers ලා වගේ staff කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට එතකොට මේකෙදී ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලන්ට එතකොට යන්න වෙනවා බටන් මෝඩ් එකට. ඇත්තට මෙතනත් අපේ වීඩියෝ එකක් බලන්න පුළුවන් කරුණ අපිට ඒ වීඩියෝ එක. right. මම හිතන්නේ ඕගොල්ලන්ට ඒ ගැන යම් කිසි අවබෝධයක් තියෙන නැති මොනවාට ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් අපේ Q&A බටන් එකේ ප්‍රෙස් කරලා ඕගොල්ලන් ප්‍රශ්න යොමු කරන්න අපිට. මම හිතන්නේ ඔටෝ මෝඩ් එකයි බටන් මෝඩ් එකයි ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. අපි යමුද වරන් ඊළඟ ස්ලයිඩ් එකට. ඔව් මේකෙදී අපි ඕගොල්ලන් බලා ගන්න පුළුවන් කෝල් එලිවේටර් මෝඩ් එක. ඇත්තටම මෙතනදී ඕගොල්ලන්ට පේනවා සිනාරියෝ 1 එකේදී ඕගොල්ලන්ට පුළුවන් හිතන්න ඕගොල්ලන් ලොබි පැනල් එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට කාඩ් එක පන්ච් කරාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඉන්න ෆ්ලෝ එකට අදාළව ඒ එලිවේටර් එක ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. සිනාරියෝ 1 එකේදී වෙන්නේ. සිනාරියෝ 2 එකේදී වෙන්නේ ඕගොල්ලන් දැනටමත් දන්නේ නැති වීඩියෝ ඉන්කම් වල තියෙනවා කෝල් එලිවේටර් කියලා ඔප්ෂන් එකක් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරලා ඉන්ටර්කොම් එක through ඕගොල්ලන් ඉන්න ෆ්ලෝ එකට එලිවේටර් එක ගෙන්න ගන්න. ඒ කියන්නේ apartment එකට එලිවේටර් එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම විසිටර් මෝඩ් එකේදී ඕගොල්ලන් කියන්නේ ඕගොල්ලන්ට විසිටර් කෙනෙක් කවර ඉන්නවා නම් විසිටර් අනිවාර්යෙන් ඕගොල්ලන් ඉන්න apartment එකේ නම්බර් එක දැනගන්න පුළුවන්. එතනදී ඕගොල්ලන් ප්‍රධාන වශයෙන් ඉන්නේ apartment එකට කෝල් කරාට පස්සේ apartment එකෙන් අවසරයක් දෙනවා එලිවේටර් එකට ඒ විසිටර් උඩට එන්න කියලා. ඒ දේ තමයි විසිටර් මෝඩ් එකේදී වෙන්නේ. යසන්ත ඇත්තටම මේකට තව දෙයක් එකතු කරන්න තියෙනවා. දෙ ප්‍රමාණවත් කොහොමද? ඔව් අවන්ත මේ කට්ටිය දැන් පොඩ්ඩක් කල්පනා කරන්න ඇති අපි දැන් මේ එලිවේටර් කන්ට්‍රෝල් ගැන කතා කරගෙන ඉඳලා මොකද එකපාරම මේ ඉන්ටර්කොම් එකක් ගැන කිව්වේ කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ අපිකටත් එක්ක අපි පොඩි තව පොඩ්ඩක් පැහැදිලි කරත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් ඉන්ටර්කොම් ගැන අපි හිතනවා ඔයාලා දැනුවත් කියලා. මොකද ගිය සතියේ ආවේ ඉන්ටර්කොම් සම්බන්ධ තමයි අපේ වැඩමුළු අරන් ආවේ ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතියේ. ඒකට අපේ YouTube channel එකේ ඉන්ටර්කොම් සම්බන්ධ ට්‍රේන් එක අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒකට වීඩියෝ ඉන්ටර්කොම් කියන්නේ ඇත්තටම apartments වලට විශේෂයෙන් පාවිච්චි වෙන නැත්නම් විලාස වලට පාවිච්චි වෙන ගේට් එකට අපි දාන ඩෝබෙල් එකක් වගේ සිස්ටම් එකක්. ඉතින් මෙතනදී තියෙන වාසිය තමයි මේ හැම දෙයක්ම හයික්විෂන් ගත්තට පස්සේ ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා සිස්ටම් එකකට සිස්ටම් එකක්. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ ඉන්ටර්කොම් පැනල් එක පාවිච්චි කරන්න එලවේටර් එක කෝල් කරන්න. එතකොට දැන් හිතන්නකෝ මේක apartment එකක් කියලා. එතන අවන්ත apartment එකේ ඉන්න කෙනාට සාමාන්‍යයෙන් නම් වෙන්නේ එයා ගිහිල්ලා එලවේටර් එක තියෙන තැනටම ගිහිල්ලා එතන බටන් එක ඔබලා එලවේටර් එක එනකන් ඉන්නත් ඕනේ නේද? හැබැයි ඔව් මෙතනදී දැන් හිතමුකෝ මෙන්න මේ සිනාරියෝ 2 කියන එකට කට්ටිය අවධානය පොඩ්ඩක් යොමු කරා. දැන් මේ apartment එකේ අයිතිකාරය apartment එක ඇතුලේ ඉන්නේ. දැන් එයාගේ ගෙදරින් එළියට යන්න හදන්නේ. apartment එළියට එන්න හදන්නේ. එතකොට එයාට පුළුවන් එයාගේ ඉන්ඩෝර් පැනල් එකෙන්ම. ඒ කියන්නේ ඉන්ටර්කොම් එකේ කෝල් එන ඇතුලේ තියෙන ඉන්ඩෝර් පැනල් එකෙන්ම එලිවේටර් එක කෝල් කරලා එළියට බහින්න. එතකොට එයා එලිවේටර් එක ගාවට එනකොට එයාගේ තට්ටුවට ගානට එක ඇවිල්ලා නැවතිලා තියෙනවා. ඒක එකක්. එහෙම නැත්නම් අපිට මොකද දැන් මේ ගෙදර අයිතිකාරය එළියට ගිහිල්ලා දැන් ආපහු ඇතුළට එන වෙලාවෙදී. ඇතුළට එන වෙලාවෙදී එලිවේටර් එක කෝල් කරන්න කාටවත් පර්මිෂන් නැහැ. අදාළ තට්ටුවකට ගෙන්නන්න කියලා. හැබැයි මේකදී අපිට පුළුවන් කාඩ් එකක් දීලා ඉන්ටර්කොම් එකේ එළිය යුනිට් එක තියෙනවා. අපි දන්නවා එළිය යුනිට් එක තමයි අපි ඇතුළේ යුනිට්ස් වලට කෝල් කරන්නේ. ඒතර අවුට්ඩෝර් යුනිට් එකේ මේ කාඩ් එක ටැප් කරාම අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන තට්ටුව ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක වෙන්න පුළුවන්, ලොබි එක වෙන්න පුළුවන්. ඒ තට්ටුවට මේ එලිවේටර් එක ඇවිල්ලා අන්ලොක් වෙන්න. එතන ඔය කියන ක්‍රම දෙක පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට apartment එකක් ඇතුළේ ඉන්න කෙනෙක්ට. ඒ කියන්නේ apartment එකේ අයිතිකාරයෙක්ට. හැබැයි මේකට විසිටර් කෙනෙක් ආවට පස්සේ ඒකත් apartment එකේ ඉඳලා පුළුවන් අදාළ ground floor එකට නම් ground floor එකට සහ ඒ apartment එකේ අයිතිකාරය ඉන්න තට්ටුවට නැවත මේ lift එක ගෙන්න ගන්න. එතකොට අර lift control එක ඇතුලේ කාටවත් permission තිබුණ නැති වුණත් apartment එකේ මේක control කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා අර අපේ high question products වල එකිනෙකට එකක් integrate කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා අපිට ගන්න පුළුවන් හොඳ වාසියක්. ඉතින් මේක ගත්තොත් එහෙම apartments වලට විශේෂයෙන් ගොඩක් හොඳට apply කරන්න පුළුවන්. අපි ලංකාවේ apply කරනවා දැකලා නැති වුණාට
වෙන රටවල විශේෂයෙන් මාලදිවයින වගේ ගත්තොත් මේක බහුලව පාවිච්චි වෙන සොලියුෂන් එකක් තමයි මේ ඉන්ටර්කම් සිස්ටම් එකයි එලිවේටර් සිස්ටම් එකයි ලින්ක් කරලා මේ වගේ කන්ෆිගර් කරන එක. රයිට්. අවන්ත අපි ඉස්සරහට යමු නේද? අනිවාර්යෙන්. දැන් ඇවිල්ලා තියෙන වයරින් සම්බන්ධව. ඉතින් මේකදී අනිවාර්යෙන් අපි දන්නවා දැන් ඔයාලට අපි ට්‍රේන් එකක් කරනකොට අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් අපේ තියෙන නොලෙජ් එක ඔයාලට දෙන්න. මොකද පස්සේ කාලෙක ඔයාලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් බාර අරගෙන ඔයාලා කරනකොට උනත් මේ වීඩියෝ එක අපි YouTube එකට අප්ලෝඩ් කරනවා. ඔයාලට හැකියාව තියෙනවා YouTube එකෙන් මේක බලලා ටක් ගාලා මේ දේවල් निराකරණය කරගන්න සහ ඔයාලට මේ දේවල් කරන්න. ඉතින් මේ අතරතුර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම Q&A එකට දාන්න. ඒකටත් උත්තර දීගෙන මට පුළුවන් ඉස්සරහට යන්න. බලමු වයරින් ගැන කතා කරද්දී අපි අපේ වරුණ තරිඳු කිව්වා මේ අපි ගාව තියෙනවා කියලා මාස්ටර් කන්ට්‍රෝල් පැනල් එක නේද? මාස්ටර් කන්ට්‍රෝල් පැනල් එක. ඊට පස්සේ තරිඳු කිව්වා මේ මාස්ටර් කන්ට්‍රෝල් පැනල් එකෙන් වයර් දෙකක් යන්න ඕනේ RS485 වලට. RS485 වලට. එතකොට RS485 කියන්නේ මොකක්ද කියලා දන්න කට්ටිය පොඩ්ඩක් chat එකේ yes එකක් දාන්න බලන්න. ගොඩක් ඉන්නවද බලමු. නැත්තම් දන්නේ නැති කට්ටිය සමාවෙනවා. දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් chat එකේ yes එකක් දාන්න. RS485 දන්නේ නැති අය. ලැජ්ජ වෙන්න එපා. අපි හැමෝම දේවල් හැමදේම දන්නේ නැහැ. දන්න කට්ටියත් ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. මම මේ RS485 ගැන පොඩි හදින්නීමක් විනාඩි දෙකක් කරන් හඳුන්වලා ඉන්නවා. දැන් RS කියන්නේ අපි දන්නවා කම්පියුටර් නැත්නම් සිස්ටම්. අපි ගත්තොත් එහෙම ඔයාලගේ මම ඔයාලට සරල උදාහරණයක් දෙන්නම්. මේ වගේ CCTV කැම් එකක් තියෙනවා. මේ CCTV කැම් එක IP කැමරාවක් කියලා අපි හිතමුකෝ. ඊට පස්සේ මෙතන තියෙනවා NVR එක. මම අදින චිත්‍ර නම් ලස්සන නැහැ. තමා වෙන්න ඕනේ ඒකට. right. එතකොට මේ මෙතන තියෙන මොකද්ද? අපි මේකට වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් Cat6 කේබල් එක. උදාහරණයක් විදිහට. මම මේ බොහොම සරල විදිහට හදන්නේ. එතකොට මේ IP කැමරාවෙන් වීඩියෝ එකක්. මේක අරන් යන වීඩියෝ එකක් Cat6 එක පාවිච්චි කරලා තමයි NVR එකට යවන්නේ. එතකොට මේ තියෙන data transfer කරන්න තියෙන එක විදියක්. මේක ඇවිල්ලා digital. මොකද මේක analog signal එකක් නෙවෙයි යන්නේ digital signal එකක්. ඒ වගේ දැන් Cat6 එක ගත්තට පස්සේ Cat6 එකේ තියෙනවා ඇතුලේ wire 8ක් නේ. ටිකක් complicated system එක. එහෙම නැතුව අපි මේ එක වගේ wire ගොඩක data transfer වෙනකොට අපි ඒකට කියනවා parallel communication කියලා. ඒ කියන්නේ එකපාර wire ගොඩක් යට තියෙන data එක යවන්න. ඒතර මේ පැත්තේ sender ඉන්නවනම් මේ පැත්තේ receiver ඉන්නවනම් digital වල අපි දන්නවා එක බිඳුව තමයි යන්නේ. මේ වගේ line කීපයක යට digital signal pass කරන්න පුළුවන්. ඔන්න parallel communication. හැබැයි serial කතා කරද්දී අපිට අර වගේ luxury එකක් නැහැ. එක wire එකයි තියෙන්නේ. ඒ wire එකේ තමයි අපි එකද බිඳුවද කියන එක යවන්නේ. දැන් digital කියන communication එක ඔයාලා දන්නවා එක බිඳුව තමයි වැඩ කරන්නේ නේද? ඕන දෙයක් වැඩ කරන්නේ එකෙන් බිඳුවේ. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ keyboard එකේ ඒ අකුර තියෙනවා. ඔයා ඒක press කරනවා. press කරාට පස්සේ කම්පියුටරයේ තියෙන processor එකෙන් ඔයාගේ monitor එකට output එකක් දෙනවා ඒ අකුර මේක පෙන්වන්න කියලා. එතකොට මෙන්න මේ ඒ අකුර ඔබනකොට keyboard එකේ යන්නේ මේ වගේ binary code එකක් නේද? එක බිඳුව නැත්නම් අපි කරන්ට් වලින් කියනවා නම් විද්‍යුතයෙන් කියනවා නම් මේ වගේ සිග්නල් එකක් යන්නේ නේ. ඒතර මේ උඩ තියෙන තැන් එක පහළ තියෙන තැන් බිඳුව. ඒතර මේකේ යම්කිසි සංඛ්‍යාතයකට යන්නේ. හර්ට් තප්පරයට යවන්න පුළුවන් උපරිම බිඳු එක බිඳුව යවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපි ප්‍රොසෙසර් එකට කියන්නේ අර ගිගාහර්ට්ස්. ඔයාලා ප්‍රොසෙසර් එක ක්ලොක් එක මයින්නේ ගිගාහර්ට්ස් එකක මයින්නේ යවන්න පුළුවන් සංඛ්‍යාතය. ඉතින් දැන් මෙතනදී ඒ වගේම දැන් මේ මෙතන පාවිච්චි වෙන parallel communication එකකට සමාන්තරව එකපාර wire ගොඩක් තියෙනවා වෙනුවට අපිට තනි wire එකකිනුත් මේ signal එකක් යවන්න පුළුවන්. ඒ signal යවන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ගොඩාක්ම ජනප්‍රිය ක්‍රමයක් තමයි RS485. ඊළඟට vGAN කියන්නේ. ඒතර මේ විදිහට අපි signal යවනකොට අපිට තියෙන වාසිය මොකක්ද? අපිට තියෙන වාසිය තමයි මෙන්න මේ current signal එකට උදාහරණයක් විදිහට මෙන්න මේ යවන signal එකෙන් අපිට ඕන දෙයක් මේකට කෝඩ් කරලා යවන්න පුළුවන්. දැන් ඔයාට කියන්න පුළුවන් අර උදාහරණයක් විදිහට keyboard එකේ ඒ අකුරට තියෙන කෝඩ් එක මේකයි. ඔන්න ඔහමයි මගේ මේ keyboard එකේ ඒ අකුරට තියෙන binary code එක. මේ code එක processor එකට කියලා වැදිච්ච ගම processor එක දන්නවා මෙහෙම code එකක් ආවා. මට දැන් තියෙන්නේ මේක monitor එකට යවන්න කියලා. monitor එකටත් එයා දාලා command එක යවනවා එක බිඳුව වලින්. එතකොට එයා monitor එක දන්නවා monitor එකේ තියෙන පොඩි processor එක monitor එක දන්නවා මට මේ එන්නේ command එක ඒ අකුර පෙන්වන්නයි කියලා. ඉතින් ඔය වගේ සරල දෙයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට එකපාර wire ගොඩකින් මෙහෙම signal යවනවා නම් අපි ඒකට කියන parallel communication කියලා. තනි wire එකකින් යනවා නම් signal එක serial communication කියලා යනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති
parallel communication තමයි speed. මොකද එකපාර track ගොඩක් තියෙනවා. parallel communication speed අඩුයි. හැබැයි parallel communication එකේ range එක වැඩි. ටිකක් දුර යන්න පුළුවන්. ඒතර දැන් අපි මේ RS-485 කියලා කතා කරන්නේ parallel communication ගැන. එතකොට මෙතන තියෙන වාසිය තමයි serial communication නම් ඔයාට data point දෙකක් විතරයි communicate කරන්න පුළුවන්. parallel communication එකේ එහෙම නැහැ. ඔයාට මේක loop කර කර යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම දැන් ගත්තොත් point 3ක් විතර 4ක් විතර තියෙනවා කියලා. ඔන්න RS-485 එකක් ගත්තා. මෙතනට in කරා. මෙතනින් ආය RS-485 එකක් ගත්තා. ඒක මෙතනටම link කරා. ඒ කියන්නේ මේ එකම wire එක මෙහෙම link කර කර යන්න පුළුවන්. එහෙම ගියාම මේක වැඩ කරන්නේ ඇයි? මේ හැම එකකටම තියෙනවා address එක. address එක. මේ හැම device එකකටම address එකක් තියෙනවා. අපි මේකට කියනවා bus එක කියලා. පාර යන bus නෙවෙයි. data transfer වෙනකොට computer වල අපි කියනවා bus එකක් කියලා එකක් තියෙනවා. ඒ data transfer line එක. ඒතර මේ RS-485 bus එකේ අපිට ඕන තරම් සාමාන්‍ය 32ක් වගේ තමයි standard එක 32ක් වගේ connect කරන්න පුළුවන් device. Equation වල පුළුවන් device 8යි. ඒකයි අපි කියන්නේ මෙන්න මේ master එකට RS-485 වලින් තව 8ක් වෙනකන් connect කරන්න පුළුවන්. ඒතර 8යි. එකකට තට්ටු 16ක් handle කරන්න පුළුවන්. අන්න ඒව තමයි තට්ටු 128 කියන එක අපිට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේ RS කතාව RS-485 ගැන හොඳ අදහසක් එන්නේ නැති කියලා. right. එතකොට ඔයාලට පේනවා එතකොට මේ එකම වයර් එක තමයි ලූප් කර කර අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් RS-485 වල RS-485 වල එකක් තියෙනවා ප්ලස් එක මයිනස් එක. ඔයාලා එතනට වයර් දෙකක් කනෙක්ට් කරා. මේ වගේ පැනල් 8ක් වෙනකන් ඔයාලට කනෙක්ට් කරගෙන යන්න පුළුවන්. ඒකටම ඔයාගේ කාඩ් රීඩර් හරි ෆින්ගර්ප්‍රින්ට් රීඩර් හරි එකක් මේකටම කනෙක්ට් කරලා දාන්න. ඔන්න එක වයරින් එකක්. ඒක විතරක් මදි. මොකද දැන් මෙතන මේ distributed control panel වල තමයි සෙල්ලම තියෙන්නේ. distributed control panel එකට control signal එකක් අපි යවා ගන්න ඕනේ. ඒකට වෙනම තව වයර් හතරක් තියෙනවා. ඒ වයර් හතරක් ඔයාට දාගන්න පුළුවන්. අපි මේක ප්‍රෝග්‍රෑම් කරන විදිහ කියලා දෙනවා. ඉස්සරහට ඔයාලා වයරින් ගැන දැනගෙන ඉන්න මේ ප්‍රෝග්‍රෑම් කරන කලින්. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉන්න. මොකද වයරින් එක හරියට කරගත්ත නැත්නම් ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද? ඒ නිසා මුලින්ම අපි වයරින් එක කරන විදිය ගැන පැහැදිලි කරගෙන ඉමු. වයරින් එක ගොඩක් ප්‍රශ්න එන්නේ වයරින් එක හරියට නොකරාට පස්සේ තමයි. මේ සිස්ටම් එක ගොඩාක් අමාරුයි කියලා කට්ටිය හිතනවා. ඒකට ඇති දෙයක් නෑ ඇත්තටම බලන් යද්දි බොහොම සරල වයරින් එකක් තමයි තියෙන්නේ. ඒක මේ වයරින් ගැන කතා කරපු නිසා මට පොඩි දෙයක් පෙන්වන්නත් අවශ්‍යයි. අපි කලින් ස්ලයිඩ් එක කිව්වා ඔයාලට මේ වයරින් වල අපිට වයරින් වල පාවිච්චි කරන්න පුළුවන් විශේෂ වයර් තියෙනවා. ඒ ගැනත් අපි ඉස්සර පොඩ්ඩක් සඳහන් කරනවා. ඒනට මම පොඩ්ඩක් අර වයර් වර්ගය පොඩ්ඩක් ආපහු ඔයාලට කියලා තියන්නම්. එතකොට ඔයාලට පහසුයි මේක කරගන්න. මේ තියෙන්නේ RVV4 0.5 කියන එක තමයි RS-485 ට පාවිච්චි කරන්නේ. RWP2 කියන කේබල් එක තමයි 0.75 එක තමයි control signal එකට පාවිච්චි කරන්නේ. ඔන්න ඒකත් ඔයාලා පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට ඔයාලට වැදගත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී කොහොමද ඔයාලා කේබල් එක ගන්න කියලා. ඊළඟට අපි යමු ඉස්සරහට අපි කතා කර ඉතිපු තැනට වයරින් වල. දැන් ඔන්න ඔයාලා දැනගත්තා කොහොමද මාස්ටර් පැනල් එකට ඩිස්ට්‍රිබියුටඩ් පැනල් එකක් කනෙක්ට් කරන්නේ කියලා. ඊළඟට මම කියන්නේ මේ RS-485 කමියුනිකේට් කරන නිසා මේවට අවශ්‍යයි ඇඩ්‍රස් එකක්. නැත්තම් මේ ඔක්කොම පාවිච්චි කරන එකම සිග්නල් ලයින් එක නිසා මෙයා දන්නේ නැහැ කොහෙන්ද මට data එන්නේ කියලා. ඉතින් එයා හැමෝටම ඇඩ්‍රස් එකක් සෙට් කරගන්න මෙන්න මේ වගේ පොඩි ඩිප් ස්විච් එකක් දීලා තියෙනවා. මේ ඩිප් ස්විච් එකේ අපිට ඇඩ්‍රස් සෙට් කරන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය නම් ඩෝර් ස්ටේෂන් එකක් අපි ගොනර වීඩියෝ ඉන්ටර්කම් වලට මේක ලින්ක් කරන්න පුළුවන් කියලා. එතකොට මේ RS-485 එකේම RS-485 ගත්තොත් මේ පැනල් එකේ RS-485 බස් 4ක් තියෙනවා. ඔන්න දැන් පටලවා ගන්න එපා. RS-485 බස් එකක් කියලා කියන්නේ අපි කිව්වා data transfer line. මේ පැනල් එකට පුළුවන් RS-485 බස් 4ක් control කරන්න. අපි බලමු පොඩ්ඩක් ඒක මේ මොකද්ද මේ කියන කතාව කියලා. මම ටක් ගාලා මේක data sheet එක ගන්නම්. ඒකම වරුණ ශබි අපේ කේබල් වර්ග ටික අහලා තිනවා chat එකේ පුළුවන් නම් chat එකේ කට්ටියට දාන්න. මම ගන්නවා Hikvision DSK2210 කියන master panel එකේ data sheet එක. මෙන්න මේමයි ගන්න වෙබ්සයිට් එකට ගියා. මම මෙහෙම දෙයක් කරන්න ඔයාලට පහසු වෙන්න මම මේ පොඩ්ඩක් මේ ඇවිල්ලා user manual එක මම ගත්තා. ඔයාලට පේනවා මේ user manual එක මම zoom කරනවා ඔයාලට හැමෝටම පේන්නේ නැහැ. මම හිතනවා කට්ටියට පේනවා ඇති කියලා. මෙතන මෙන්න මේ RS-485 තියෙන බස් එකේ ඔයාලට පේනවා ඇති බස් 4ක් තියෙනවා. A B C D හැම එකටම ප්ලස් මයිනස් තියෙනවා. ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා.
එතකොට මේ හැම RS485 බස් එකකටම ලූප් කරලා 8ක් කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම devices 8ක් කනෙක්ට් කරන්න පුළුවන්. readers එකකට නම් readers දෙකක් කනෙක්ට් කරන්නත් පුළුවන්. ඇයි මේ වැඩිපුර RS485 බස් තියෙන්නේ කියලා අපි දැන් බලමු. ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම අපි අපව ප්‍රසන්ටේෂන් එකට යන් මෙන්න මේ C කියන ඇඩ්‍රස් එක. නැත්නම් C කියන බස් එක තමයි පාවිච්චි කරන්නේ door station එකට කනෙක්ට් කරන්න. එතකොට ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් අර කියෝ වගේ ඉන්ටර්කොම් සිස්ටම් එකක් එක්ක මේ එලිවේටර් කන්ට්‍රෝල් සිස්ටම් එකත් වැඩ කරලා මට ගානට සිග්නල් පාස් වෙන්න ඕනේ. ඇතුලේ ඉන්ඩෝර් පැනල් එකකින් ඉඳන් මට එලිවේටර් කෝල් කරන්න ඕනේ. ගෙස්ට්ලට ඇක්සස් ගන්න කෝල් කරලා දෙන්න ඕනේ. එතකොට ඔයාලට මේ C කියන ලයින් එකෙන් බස් එකෙන් ඔයා RS485 එකක් කනෙක්ට් කරන්න ඕනේ door station එකට. ඒක හොඳට මතක තියාගන්න. ඔයා එලිවේටර් කන්ට්‍රෝල් පැනල් distributed panels ටික කනෙක්ට් කරන්න ඕනේ ඒ ලයින් එකට. එතකොට මේක විශේෂ purpose කීපයක් තියෙනවා A B C D කියන එකේ. ඔයාට හැම එකක්ම හැම දෙයකට පාවිච්චි කරන්න බෑ. ඒතර A කියන එක ඔයා පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන් එලිවේටර් වලට. දැන් ඔන්න අද ප්‍රෝග්‍රෑම් එකේ වැදගත්ම දෙයක් තමයි කියන්න හදන්නේ. දැන් ඔයාලට කියන්න යන්නේ කොහොමද මේ එලිවේටර් එක වැඩ කරන්න කියන්නේ. දැන් ඔයාලා දන්නවා එලිවේටර් එකට ගිහිල්ලා බටන් එකක් ප්‍රෙස් කරන්න තියෙන්නේ. මම ගවන්නක මෙහෙම බටන් එක මේක මම කියනවා දෙවෙනි තට්ටුවට යන බටන් එක. මෙන්න මේක අරන් යන මේක සිග්නල් එක අරන් යන තාක් තියෙනවා නේ. ඊට පස්සේ එලිවේටර් එකේ තියෙනවා වෙනම මේන්ටේනන්ස් රූම් එකක්. ඒ රූම් එකේ එලිවේටර් එක හදන කම්පැනියෙන් දාලා තියෙනවා සර්කිට් බෝඩ් එකක්. මේ සර්කිට් බෝඩ් එකම කනෙක්ට් කරලා තියෙනවා එලිවේටර් එකේ මෝටරේට. මම මේ බොහොම සරල විදිහට කියන්නේ. තාක්ෂණිකව මීට වඩා මේ දේවල් පොඩ්ඩක් සංකීර්ණයි. ඒකට මම ඔයාලට තේරුම් ගන්න සරල විදිහට කියන්නේ. දැන් මිනිස්සෙක් ඇවිල්ලා ඔන්න එලිවේටර් එක ඇතුළට ආව මිනිස්සයා. මෙයා ඔබන අංක 2. අංක 2 වෝගම මේ වයර් එක සිග්නල් එකක් අරන් යනවා මෙන්න මේ පැනල් එකට. ගිහිල්ලා කියනවා මෝටරේට දැන් ඉන්න තැන ඉඳන් දෙක තැන දෙවෙනි තට්ටුවට යන්න ගිහිල්ලා එතන නවතින. මේ සිග්නල් එක පාස් කරනවා. අපි කරන්නේ මෙන්න මේ වයර් එක. මේ වයර් එක මෙහෙම කපලා දානවා අතරමැද. මෙතනින් කපලා දානවා. කපලා අපි වයර් එක ගන්නවා. කපපු වයර් එක අපි ගන්නවා. මෙහෙම වැඩක් කරනවා. මේ කපපු වයර් එක අරගෙන අපි අපේ පැනල් එකට දානවා එක පැත්තක්. ඊට පස්සේ පැනල් එකෙන් අවුට් එකක් අරගෙන මේකට කනෙක්ට් කරනවා. එතන මේ වයර් එක අතරමැදින් කපලා අපේ පැනල් එක හරහා යවනවා. මේ පැනල් එකේ තියෙන මේවා පාවිච්චි වෙන්නේ ස්විච් වගේ. normal ඔය ලයිට් දාන ස්විච් එකක් වගේ. එතකොට සාමාන්‍ය අවස්ථාවේදී මේ ස්විච් එක අපි කනෙක්ට් කරලා නැහැ. හැබැයි කවුරු කෙනෙක් කියලා පර්මිෂන් තියෙන කෙනෙක් කාඩ් එකක් ටැප් කර ගමන් මේ පැනල් එකෙන් ටක් ගාලා මෙයාව කනෙක්ට් කරලා දෙනවා. එතකොට අර එයා දෙවෙනි බටන් එක ඔබනකොට ඒ සිග්නල් එක මෙන්න මේ එලිවේටර් කන්ට්‍රෝල් සිග්නල් එක දක්වා යන්න පුළුවන්කම තියෙන නිසා. හැබැයි හිතන්නකො පර්මිෂන් නැති මිනිස්සෙක් ඇවිල්ලා මේක 100 වතාවක් එබුවත් මෙතනින් මේ කනෙක්ෂන් එක දීලා නැති නිසා මූට මේ දෙවෙනි තට්ටුවේ බටන් එක ඔබන්න බෑ. ඉතින් ඒක තමයි ඔය සරලවම කිව්වොත් මේ එලිවේටර් වල ඇක්සස් කන්ට්‍රෝල් වෙන තියරි එක. ඉතින් ඒක බැලන්ස් කරන්න තමයි මෙන්න මේ ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝල් පැනල් වල අර කියන ස්විචස් නැත්නම් මේ වගේ ස්විචස් 16ක් වෙනකන් තියෙනවා. මම හිතනවා ඔයාලට මේකෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා මූලික સિદ્ધාන්තය කොහොමද මේ එලිවේටර් කන්ට්‍රෝල් එකක් වැඩ කරන්නේ කියන්නේ. හරි අපි දැන් එතනින් ඉස්සරහට යමු. මේ කොටස තේරුණා නම් පොඩ්ඩක් chat එකේ yes එකක් දාන්න. මොකද මේක තේරුම් අරගෙන තමයි ඉතිරි දේවල් තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපහසු වෙනවා. තේරුණ කට්ටිය පොඩ්ඩක් chat එකේ yes එකක් දාන්න බලන්න. අපි ඊළඟට බලමු මේ ඇඩ්‍රස් එක කොහොමද අපි සෙට් කරන්නේ කියලා. දැන් මේ ඇඩ්‍රස් ගත්තට පස්සේ මේ ඇඩ්‍රස් උත් නිකන් බයිනරි ඇඩ්‍රස් තමයි. ඒ කියන්නේ මේ ඇවිල්ලා ස්විච් එක දාලා තියෙනවා නම් on, ස්විච් එක දාලා නැත්නම් off. ස්විච් එක දාලා තියෙනවා නම් අංක 1, ස්විච් එක දාලා නැත්නම් අංක 0. අපි මේ හදන්නේ ඇඩ්‍රස් එකක්. නැත්නම් දෙකේ පාදයේ සංඛ්‍යාවක් තමයි හදන්නේ. ඒත් මේ තියෙන දෙකේ පාදයේ සංඛ්‍යාව. මේ තියෙන පළවෙනි ස්විච් එක දාලා, දෙවෙනි ස්විච් එක දාලා, ඉතින් තියෙන ස්විච් 6ම off කරලා. ඔන්න ස්විච් කියන්නේ මෙන්න මේ පොඩි ස්විච් එක. එතකොට ඇඩ්‍රස් එක ඩෙසිමල් වලින් නම් අංක 3 ඒක පාවිච්චි කරන්නේ තට්ටු 1 ඉඳන් 16 වෙනකම් පාලනය කරන්න. එතකොට උදාහරණයක් විදියට ඔයාගේ ඩිස්ට්‍රිබියුටඩ් පැනල් එකේ මේන් පැනල් එකේ ඔක්කොම බිඳු එකක්වත් ඔන් කරන්නේ නැහැ. ඔක්කොම 15ට දාලා තියෙනවා. ඩිස්ට්‍රිබියුටඩ් පැනල් එකේ තට්ටු 1 ඉඳන් 16ට වදාන පැනල් එකට නැත්නම් බටන් 1 ඉඳන් 16ට කන්ට්‍රෝල් කරන්න තියෙන පැනල් එකේ ඇඩ්‍රස් එක මෙන්න මේක වෙනවා. පළවෙනි ස්විච් දෙක on, ඉතිරි ස්විච් දෙක off, ඉතිරි 4 off. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට තට්ටු 17 ඉඳන් 32 වෙනකම් කන්ට්‍රෝල් කරන බටන් ටික කන්ට්‍රෝල් කරන ඩිස්ට්‍රිබියුටර් එකට මේ කියන ඇඩ්‍රස් එක. මේ වගේ අපි ඇඩ්‍රස් ටික සෙට් කරගෙන යන්න ඕනේ.
තට්ටු 128 වෙනකම් සිස්ටම් එක අඳුරගන්නේ එහෙමයි මේ හැම පැනල් එකක්ම මොන තට්ටුවට අදාළ එකක්ද කියලා. ඒකම අපිට ප්‍රශ්නයක් තියෙනවා මේකදී cat 6 කේබල් එකක් RS485 linkage වලට පාවිච්චි කරන්න කියලා පුළුවන් ද කියලා පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මේක ඇවිල්ලා ලිෆ්ට් එකක් නේ. ලිෆ්ට් එකේදී අපිට සමහර වෙලාවට අර නැවෙන කරන එකට වරොත්තු දෙන්න විශේෂ කේබල් තියෙනවා අපිට. ඒතර ඒ හරහා කනෙක්ෂන් එක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මාස්ටර් පැනල් එක ගොඩක් වෙලාවට එලිවේටර් එකේ මේන්ටෙනන්ස් රූම් එකේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට එලිවේටර් කාට් එකේ නැත්නම් ලිෆ්ට් එක ඇතුළේම සෙට් කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. right අපි දැන් එහෙමනොත් ඉස්සරහට යන්න දැන් ඔයාලා දන්නවා ඇඩ්‍රස් සෙට් කරන විදිය. දැන් අපි බලමු රීඩර් කනෙක්ෂන් එකක් වයර් කරන්නේ කොහොමද කියලා. හරිද? අපිට පොඩ්ඩක් මේ රීඩර් කනෙක්ෂන් එක වයර් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව්. ඉතින් අපි රීඩර් කනෙක්ෂන් එක ගැන බලුවොත් එහෙම ඔයාලට පේනවා මේකෙදි තියෙන්නේ රීඩර් එක එලිවේටර් කාට් එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඉතුරු ඔක්කොම අයිටම් ටික තියෙන්නේ එලිවේටර් මැෂින් රූම් එකේ. ඉතින් මේකෙදි කාඩ් රීඩර් එකේ ඉඳන් 4 කේබල් එකක් තමයි එලිවේටර් තියෙන මැෂින් රූම් එකට යන්නේ. ඉතින් මෙතනදී ඔයාලා කාඩ් එක හරි ෆින්ගර් එක හරි ෆේස් එක හරි ඔතෙන්ටිකේට් කරාට පස්සේ ඒක කමියුනිකේට් කරනවා මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එකට. ඒකෙන් සර්ච් කරලා බලනවා මේ ඇත්තටම මේ යූසර් කවුද ඉන්නවද ඊළඟට මෙයාට යන්න ඇසයින් කරලා දෙන ෆ්ලෝ එක. ඒ කියන්නේ එයාට යන්න පර්මිෂන් දෙන ෆ්ලෝ එක මොකක්ද කියලා. ඉතින් ඒ අනුව මෙයා ඒ සිග්නල් එක යවනවා එලිවේටර් ප්‍රොවයිඩර්ගේ එලිවේටර් කන්ට්‍රෝල්. ඒ කියන්නේ දැන් එලිවේටර් හයි කරන කට්ටිය ඉන්නවනේ කවුරු ප්‍රොවයිඩර් කෙනෙක්. එයාලේ කන්ට්‍රෝල් බොක්ස් එකට යවනවා. ඉතින් මේකෙදී ඒ කනෙක්ෂන් එක තියෙන්නේ අපි මේකදී අපි ප්‍රධානවම කරන්නේ මේ අපේ මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එක කනෙක්ට් කරනවා අර කලින් කිව්වා වගේ RS485 කේබල් එකෙන් එලිවේටර් ප්‍රොවයිඩර්ගේ කන්ට්‍රෝලර් කාඩ් එකක් තියෙනවා කියලා අපි යසම් සඳහන් කරානේ. අන්නේ කාඩ් එකට ඩිරෙක්ට්ලි කනෙක්ට් කරනවා. එතකොට අපිට පුළුවන් මේ මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එක හරහා අපිට අර අපි ඔතෙන්ටිකේට් කරලා බලන්න මේ යූසර් කෙනෙක් ඉන්නවද කියලා අපේ මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එක ඇතුලේ. ඊට පස්සේ එයා තමයි අර RS485 කේබල් එක හරහා ඒ අදාළ සිග්නල් එක, ඒ කියන්නේ මොන ෆ්ලෝ එකද අන්ලොක් කරන්න ඕනේ කියන සිග්නල් එක එලිවේටර් ප්‍රොවයිඩර්ගේ කන්ට්‍රෝල් කාඩ් එකට යවන්නේ. ඉතින් මේක තමයි මෙතනදි වෙන්නේ. ඉතින් මේකෙදී අපිට තියෙන වාසියක් තමයි අපි ඩිස්ට්‍රිබියුටර් අර කලින් සඳහන් කරන ඩිස්ට්‍රිබියුටර්ස් දාන්න ඕන කියලා අපිට බටන් වලට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මේකෙදි. ඒ වගේම මේක සවි කරන්නත් ලේසි. මොකද අපිට බටන් වලට ඉන්ටර්ෆේස් කරන්න ඕන නැහැ මොකුත් එහෙම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකේ අවාසිත් තියෙනවා. මොකද මෙහිදී කරන්න ඒ එලිවේටර් මේ ඔයාලට ඒ කියන්නේ එලිවේටර් හයි කරන සමාගමේ ඒ කන්ට්‍රෝල් කාඩ් එකට අදාළව පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන ෆර්ම්වෙයාර් එක අපි මේ දාන මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝලර් එක. ඉතින් ඒකෙදි අර කස්ටමයිස් කරන ෆෝම් එකක් දාන්න වෙනවා. ඒ වගේම අපිට පුළුවන් අපිට කතා කරලා දැනගන්න මොන මොන අදාළ සමාගම් වල ඒවටද මේ කියන අපි මේ කියන්නේ මේ වයරින් 1 එක රීඩර් කනෙක්ෂන් එක කොහොමද මේක සපෝට් කරන මොනවද කියලා අපිට කතා කරලා ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සමහර එලිවේටර් ප්‍රොවයිඩර්ස්ලා මේ RS485 කියන ප්‍රොටෝකෝල් එකට සපෝට් කරන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ඊළඟ අපි ඉදිරියට කතා කරන කනෙක්ෂන් වලින් එකකට යන්න. ඔව්. ඉතින් ඒකම මේක පොඩ්ඩක් අපි කියන්න ඕන දෙයක් තමයි මේකේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ඊට කලින් සඳහන් කරන්නේ අපි අර බටන් එක අපේ තියෙනවා. බටන් එක යන සිග්නල් එක අපි මේ වගේ කඩලා අපේ පැනල් එකට දීලා මෙතනින් අපේ පැනල් එකේ මේක කනෙක්ට් කරලා දෙනවා සිග්නල් එක. මෙතනදී එහෙම නැතුව කරන ක්‍රමවේදයක් තමයි අපි මේ ඇත්තටම කියන්නේ. නැත්තම් කට්ටිය පොඩ්ඩක් මේක පැටලුම් කරේ. මොකද මේක ඇවිල්ලා අපි අර කලින් කිව්ව ක්‍රමවේදයට සම්බන්ධයක් නැහැ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ලේසිම සිස්ටම් එක තමයි. එහෙම නැත්නම් අපිට එතකොට ඔව් එලිවේටර් මාස්ටර් එක දැම්මා. මාස්ටර් එකෙන් කෙලින්ම RS485 වලින් අපි කනෙක්ෂන් එකක් ගහනවා මේ එලිවේටර් එක කන්ට්‍රෝල් කරන එලිවේටර් එක හදපු කම්පැනි කන්ට්‍රෝල් බොක්ස් එකට. එතකොට මෙන්න මේ අපේ පැනල් එකෙන් යන සිග්නල් එක කෙලින්ම යන්නේ මෙයාට මේ තට්ටු දෙක අන්ලොක් කරන්න කියලා. උදාහරණයකට
තට්ටු දෙක දැන් අන්ලොක් කරන්න කියලා. ඉතින් අපේ කෙනෙක් කියලා මේකට කාඩ් එක ස්කෑන් කර ගමන් අපේ මාස්ටර් එකෙන් කෙලින්ම යනවා මේ එලිවේටර් හදපු කම්පැනි තියෙන කන්ට්‍රෝල් පැනල් එකට සිග්නල් එකක් RS485 වලින් මේ තට්ටු දෙක දැන් අන්ලොක් කරලා දෙන්න කියලා. එතකොට අපි මේ බටන් වල වයර් කපන කෑලි මුකුත් කරන්න අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම කරන්න තියෙන්නේ අපේ රීඩර් එක දාලා මෙන්න මේ මාස්ටර් යුනිට් එක දානවා මේන්ටේනන්ස් රූම් එකේ නැත්නම් එලිවේටර් පැනල් එකේ තියෙන රූම් එකේ. ඊට පස්සේ එලිවේටර් පැනල් එකයි අපේ පැනල් එකයි අපේ කන්ට්‍රෝල් පැනල් එක අතර RS485 කනෙක්ෂන් එකක් ගහනවා. ඊට පස්සේ අපේ කන්ට්‍රෝල් පැනල් එකකින් නම් රීඩර් එක අරන් එනවා. ඒක එලිවේටර් එක ඇතුලේ සෙට් කරනවා. ඊට පස්සේ ඔන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. එක්කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ රීඩර් එකට කාඩ් එක ගහපු ගමන් අපි හිතමු එයාට පර්මිෂන් තියෙන මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා කාඩ් එකක් ගහනවා. එයාට පර්මිෂන් තියෙන දෙවෙනි තට්ටුවට. ඒතර මේක කාඩ් රීඩරෙන් යනවා මේ පුද්ගලයාගේ ID එක ගෙලින්ම මේ ඇතුළට. ඇතුළට ඇවිල්ලා අපේ මැෂින් එකට තමයි එන්නේ. අපේ මැෂින් එකෙන් බලනවා එයාට පර්මිෂන් තියෙන මොනවටද කියලා. එයා කියනවා එයාට තියෙන පර්මිෂන් දෙවෙනි තට්ටුවට කියලා. ඊට පස්සේ මෙයාගෙන් කමාන්ඩ් එකක් යනවා third party elevator system එකට දෙවෙනි තට්ටුවේ බටන් එක අන්ලොක් කරන්න කියලා. ඒතර මෙන්න මේ පැනල් එකේ අංක 2 කියන එක අන්ලොක් වෙනවා. ඒක ප්‍රෙස් කරොත් එයාට යන්න පුළුවන්. ඉතින් මේක කරන්න ඔයාලට තේරෙනවා මේ ඇවිල්ලා බ්‍රෑන්ඩ් දෙකක ඉන්ටග්‍රේෂන් එකක් වෙන්නේ. iQuision control panel එක third party elevator supply කරන company control panel එකට link කරන එක. ඉතින් මෙහෙම link කරන්න පුළුවන්. ගොඩක් brand මේක support කරනවා මේ RS485 එක. ඒක තමයි කරන්න තියෙන ලේසිම වැඩේ. ඒක කරනවා නම් අනිවාර්යෙන්ම අපිව සම්බන්ධ කරගන්න. මොකද මේකට හරිදි කිව්වා වගේ firmware එකට අපිට customize කරන්න වෙනවා. මොකද මේ අපි මේ යවන command එක මෙයාට තේරුම් නැත්නම් වැඩක් නැහැ. අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන් විදිහේ command එකක් යවන්න අවශ්‍ය නිසා මේක brand දෙකක අතර link එකක් නිසා මේ ක්‍රමය ඔයාලට කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් cost effective විදිහට කරන්න පුළුවන්. එක panel එකයි දාන්න තියෙන master panel එක විතරයි. ඒකෙන් තට්ටු 128 control කරන්නත් පුළුවන්. තට්ටු 128 වල තියෙනවා මේ panel දෙකක් දාලා control කරන්නත් පුළුවන්. හැබැයි විශේෂයෙන් මේක කරද්දී අපිව සම්බන්ධ කරගන්න iQuision සම්බන්ධ කරගෙන firmware එක customize කරගෙන තමයි ඔයාලට කරන්න වෙන්නේ. ඊට මම පැහැදිලි කරා මම හිතනවා කටට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපේ ඇත්තටම දෙවෙනි ක්‍රමවේදය නේද? මේකත් අරකට වඩා දැන් අපි මුලින් කිව්වට වඩා මුලින් කියපු එක තමයි ලේසිම එක. මේක දැන් ඊට වඩා ටිකක් චුට්ටක් වෙනස් මේ අපිට ක්‍රමවේදයක් තමයි තරින් අපි මේකත් පොඩ්ඩක් පැහැදිලි කරමුද කට්ටියට? ඔව්. ඉතින් මේ ක්‍රමවේදය ගත්තොත් එහෙම මේකෙදි තියෙනවා අර කලින් කිව්වා වගේ එලෙවේටර් ප්‍රොවයිඩර්ගේ එයාලගෙම බොක්ස් එකක් එනවා. ඒ බොක්ස් එකට පුළුවන් ඉන්පුට් අරගන්න. ඒ ඉන්පුට් අරගෙන ඔය අපි කලින් ක්‍රමේ කරා වගේ RS485 සපෝට් කරන්නේ නැත්නම් අපිට පුළුවන් මේ එලිවේටර් ප්‍රොවයිඩර්ගේ කනෙක්ෂන් බොක්ස් එක අරගෙන ඒ බොක්ස් එකේ තියෙනවා ඉන්පුට්. ඉතින් ඒ ඉන්පුට් වලට දීලා අදාළ ෆ්ලෝ එක අන්ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බටන් එක අන්ලොක් කරන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඒ අර අපි රිලේ එකෙන් කරන එක. ඒ කියන්නේ අපි කනෙක්ෂන් බොක්ස් එක තමයි අපි මෙතෙන්ද ඉන්ටර්ෆේස් කරන්නේ. ඉතින් මේකෙදි අපි වෙන වෙනම ඒ කියන්නේ ෆ්ලෝස් 12ක් තියෙනවා නම් ඒ කන්ට්‍රෝල් බොක්ස් එකේ ඉන්පුට්ස් 12ක් තියෙනවා. එතකොට අපි වෙන වෙනම ඉන්පුට් අපේ ඩිස්ට්‍රිබියුටඩ් බොක්ස් එකෙන් වෙන වෙනම ලයින් 12ක් යවන්න වෙනවා. එතකොට ෆ්ලෝ එකට අදාළව ඉතින් එහෙම තමයි ඒකෙදි වෙන්නේ. හැබැයි මේකෙදි එකම දේ තියෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටඩ් එකයි මාස්ටර් කන්ට්‍රෝල් එකයි දෙකම තියෙන්නේ එලිවේටර් මැෂින් රූම් එකේ. එලිවේටර් කායකේ තියෙන්නේ කාඩ් රීඩර් එක විතරයි. එතකොට එලිවේටර් කායකයි එලිවේටර් මැෂින් රූම් එක අතර යන කේබල් එක කාඩ් රීඩර් කේබල් එක විතරයි අපිට දාන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකේ ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේකේ තියෙන වාසිය තමයි මේක ඉන්ස්ටෝල් කරන්න ලේසි. ඉතින් මේකේ අවාසි කීපයක් තියෙනවා. එකක් තමයි end userට එන SIට මේකේ කනෙක්ෂන් බොක්ස් එක වෙනමම අරගන්න වෙනවා එලිවේටර් ප්‍රොවයිඩර්ගෙන්. ඒ වගේම මැෂින් රූම් එකේ අමතරව ඉඩ ඕන වෙනවා අපිට මේ ටික හයි කරන්න. ඉතින් ඔක තමයි තියෙන්නේ. යසන්ත අපි තව මොන හරි විස්තර එකතු කරමුද මේකට? ඔව් මම හිතනවා කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද දැන් අපි කලින් එකට ආපහු ගියොත් එම අපි පළවෙනි රීඩර් කනෙක්ෂන් එකට ගියොත් එම රීඩර් කනෙක්ෂන් එකේ මෙන්න මේ සිග්නල් එක RS485 කියන්නේ ඩිජිටල් සිග්නල් එකක්. එයා ඩිජිටලි තමයි එලිවේටර් කන්ට්‍රෝල් පැනලට කියන්නේ මෙන්න මේ තට්ටු ටික මට අන්ලොක් කරලා දෙන්න කියලා. මෙතනදී ඩිජිටල් නැතුව අපි මාරු වෙලා තියෙනවා නිකම්ම ඩ්‍රයි අවුට් එකකට. නැත්නම් අපේ ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝල් පැනල් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ගොඩක් එලිවේටර් මැනුෆැක්චරර්ස් ලා ගාව මේ කනෙක්ෂන් බොක්ස් එක තියෙනවා. මේ කනෙක්ෂන් බොක්ස් එකට පුළුවන් නිකන් normal switch වගේ ස්විච් කනෙක්ට් කරන් තියෙන වයර් වගේ රිලේ අවුට්පුට් රිලේ ඉන්පුට්ස්. ඉතින් මේවට අපි මේ ඩිස්ට්‍රිබියුටර් කන්ට්‍රෝල් පැනල් එකක් නෙවෙයි.
වයර් එකක් අරන් ගිහලා මෙන්න මේ දෙක ෂෝට් කරත් ඒ තට්ටුව අන්ලොක් වෙනවා. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපි කරන්නේ මෙන්න මේ control panel connection box එකට නැත්නම් elevator provider connection box එකේ connection එක අපි මේක සම්පූර්ණ කරලා දෙනවා අපේ panel එකෙන්. එතකොට ඒ තට්ටුව අන්ලොක් වෙනවා. ඒ විදිහට තමයි හදලා තින්නේ. මේවා නිකන් switches වගේ. එතකොට තරුණි කිව්වා වගේ ඔයාලට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මේකත් බොහොම ලේසි. ලොකුවට වයරින් කරන්න ඕන නැහැ. මේ අර කලින් කිව්ව ක්‍රමයේ දැන් කියපු ක්‍රමයේ දෙකේම ඔයාලා රීඩර් එකට විතරයි වයරින් එක අරන් යන්න ඕනේ. මෙන්න මේ කියන යුනිට්ස් කියන්න පුළුවන් elevator control room එකේ. කලින් කියව ක්‍රමයේදී මේ distributed control panel එක අවශ්‍යත් නැහැ. මොකද digitally කෙලින්ම elevator control system එකත් එක්ක සම්බන්ධ වෙන නිසා මේ ක්‍රමයේදී වාට distributed control panel එක ඕනේ. මොකද තට්ටුවෙන් තට්ටුවට ඔයා signal එකක් elevator මෙන්න මේ connection box එකට pass කරන නිසා. ඒකම අහලා තියෙනවා තරිඳු ප්‍රශ්නයක් මේ distributed panel එක වැඩ කරන්නේ converter එකක් විදියට කියලා. distributed අතන මේක වැඩ කරන්නේ switch එකක් විදියට, switches විදියට. ඒ කියන්නේ මුකුත් ඇති දෙයක් නැහැ ඒකේ. මේ වගේ panel එක තියෙනවා. මේවත් input තියෙනවා. button connect කරන්න. මේවා මෙතනින් මේක එක්ක connection එක දෙනවද නැද්ද කියන එක විතරයි එයා තීරණය කරන්නේ. access තියෙනවනම් මේව connect කරලා දෙනවා. access නැත්නම් open කරලා තියාගන්න. එතන මේ වගේ 16ක් යාට connect කරගන්න පුළුවන්. ඔයාට හරියට නිකන් මේක නිකන් අර smart home එක light දානවා වගේ. ඔයා මෙහෙ ඉඳන් ස්මාර්ට් හෝම් වෙන්න ඕනේ. ඔයා ගෙදර ස්විච් එකේ ගෙදර ගිහලා ලයිට් එක දැම්මට පස්සේ ලයිට් එක පත්තු වෙනවා වගේ තමයි මේකෙත් වෙන්නේ. මෙයා ඔටෝමැටිකලි මේ වයර් එක කනෙක්ට් කරලා දෙනවා. දුන්නට පස්සේ අපිට මොකක් හරි මේ සිග්නල් එකක් මේ හරහා යවා ගන්න පුළුවන්. ඒ යවනකොට ඒ හරහා යම්කිසි කාර්යයක් කරගන්න පුළුවන්. ඒකට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන ලේසිම ක්‍රමය තමයි ඩිස්ට්‍රිබියුටර් එක නැතුව කෙලින්ම RS485 වලින් කනෙක්ට් කරන්න පුළුවන් එලිවේටර් කන්ට්‍රෝල් පැනල් එකත් එක්ක. සමහර කට්ටියට ඒක කම්පැටිබල් ප්‍රශ්නයක් නම් ගොඩක් එලිවේටර් කට්ටිය ගාව මෙන්න මේ එලිවේටර් බොක්ස් එක තියෙනවා. ඒ බොක්ස් එක දාලා බොක්ස් එකට කෙලින්ම සිග්නල් එක පාස් කරන්නත් පුළුවන්. මේ දෙකම බැරි නම් ගොඩක් අමාරු සහ බහුලම යූස් කරන ක්‍රමය තමයි ඒක. දැන් මේ කනෙක්ෂන් මොකද දැන් අපි කලින් කතා කරපු දෙකේම ඔයාලා එලිවේටර් මැනුෆැක්චරර්ත් එක්ක කම්පැටිබිලිටි චෙක් කරන්න ඕනේ. එක්කෝ RS485 වලින් කරන්න පුළුවන් නම් එයාලත් එක්ක RS485 කම්පැටිබිලිටි චෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ එලිවේටර් කන්ට්‍රෝල් බොක්ස් එක තියෙනවා නම් එයාලෙන් අහන්න ඕනේ ඔයාලගේ එලිවේටර් එකට මෙන්න මේ වගේ කන්ට්‍රෝල් බොක්ස් එකක් තියෙනවද කියලා. ඉතින් ඒ දෙකම නැත්නම් අපිට ඒත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අර මම මුලින්ම සඳහන් කරපු බටන් එක ප්‍රෙස් කරනකොට යන සිග්නල් එක අතරමැදින් කපලා අපි අපේ යුනිට් එක හරහා යවනවා. එතකොට අපි ඒක අපේ පැත්තෙන් තමයි කනෙක්ට් කරලා දෙන්නේ. ඒතර අපි පැත්තෙන් කනෙක්ට් නොකර මේ පැත්තෙන් කනෙක්ෂන් එක දීලා නැත්නම් කනෙක්ට් ඇක්සස් නැත්නම් උදාහරණයක් විදිහට මේ බටන් එක කොච්චර එබුවත් මේ සිග්නල් එක එලෙවල් පැනල් එකට යන්නේ නැහැ. ඒක තමයි තියෙන අමාරුම ක්‍රමය සහ කිසිම කම්පැටිබිලිටි එකක් නැතුව ඕන එලිවේටර් එකකට දාන්න පුළුවන් ක්‍රමය. නේද? හරිද? මම පැහැදිලි නේද ඒක කිව්වා? ඔව්. right අපි පොඩ්ඩක් ඒකත් බලමු. තුන්වෙනි ක්‍රමය තමයි හරිද පොඩ්ඩක් අපි ආපහු නැවත පොඩ්ඩක් කට්ටියට ඒක පැහැදිලි කරමු. තුන්වෙනි ක්‍රමය ගැන. ඔව් ඉතින් කට්ටියට මතක ඇති කලින් මේක විස්තර කරා. ඉතින් මේකෙදි ඔයාලට පේනවා මාස්ටර් එලිවේටර් කන්ට්‍රෝල් එක තියෙන එලිවේටර් මැෂින් රූම් එකේ. ඒ වගේම එලිවේටර් කාට් එක උඩ තමයි ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝලර් එක තියෙන්නේ. ඉතින් මේ දෙක අතර කනෙක්ෂන් එක එතකොට RS485 වගේම ලින්කේජ් කේබල් එකක් ඕන. ඔක්කොම 6 කෝස් ඕන වෙනවා. ඒ කියන්නේ වෙන වෙනම කේබල් 6ක් ඕන වෙනවා මේකෙදි. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි අපිට ගොඩාක් කම්පැටිබිලිටි ප්‍රශ්නයක් එනවා අඩුයි. අපිට බටන් ටික ටැප් කරලා ඉවරලා මේකට පුළුවන් කනෙක්ට් කරන්න. ඉතින් මේකෙදි වෙන වෙනම බටන් වලට යන ලයින් එක තියෙනවා. අපිට ඒ ලයින් ටික ටැප් කරලා ඉවරලා ඒකට අපිට පුළුවන් කනෙක්ට් කරන්න රිලේ ටික. ඒකට අර යසන්ස් කිව්වා වගේ ඒක අපි යූසර් බටන් එක ඔබන්න දෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ අදාළ ඇක්සස් එක්කම ඒ වගේම මේකට පුළුවන් කාඩ් රීඩර් එක, ෆේස් එක, ෆින්ගර් එක ඒ ඔක්කොම ටික කනෙක්ට් කරන්න. ඉතින් මේකෙදි පොඩි අවශ්‍ය ටිකක් තියෙනවා. මේක පොඩ්ඩක් මේක ටෙස්ට් කරගන්න මේන්ටෙනන්ස් පොඩ්ඩක් අමාරුයි. මොකද අපි මැනුවලි ඔක්කොම බටන් එකෙන් බටන් එකට ඒ කියන්නේ ෆ්ලෝ 20ක් තිබ්බත් අපි වෙන වෙනම මේ ෆ්ලෝ 20ට අදාළ බටන් 20ටම වෙන වෙනම කනෙක්ෂන් හදන්න ඕන. ඒ වගේම තමයි සමහර බටන් වලට කනෙක්ෂන් කේබල් එක නැති වුණොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපි ඉස්සරහට ඒ කියන්නේ සම්පූර්ණ ඉස්සරහට මොන වගේ බටන් තිබ්බොත් අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේම මොන වගේ දේවල් තිබ්බොත් කරන්න අපහසු වෙන්නේ කියලා. ඉතින් ඒසන්ත අපි තව විස්තරයක් එකතු කරමුද මේකට? ඔව් තරිඳ මම හිතනවා හොඳ පැහැදිලි කිරීමක් කරා. දැන් අපේ කට්ටියට මුලින්ම අදහසක් එන්නේ නැති එලිවේටර් සිස්ටම් එකකට රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් සයිට් එකකට ගිහිල්ලා බලන්න ඕනේ මොනවද කියලා. ඉස්සෙල්ලාම බලන්න ඕනේ එලිවේටර් එක හදන කම්පැනියේ RS485 සම්බන්ධ කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා.
RS45 සම්බන්ධ කරන්න පුළුවන් නම් අපිට පුළුවන් කෙලින්ම compatibility දාලා කෙලින්ම A level එකෙන් ඒ වැඩේ කර ගන්න. RS45 පැත්ත කරන එක අමාරුයි වගේ නම් ඊළඟ ඔප්ෂන් එක තමයි connection box එකක් තියනවාද කියලා බලන එක. ඒතර connection box එකක් තියෙනවා ඔයාලට කිසි ගැටලුවක් නැතුව ඩිසයින් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මේ තනියක වගේ මේ තුන්වෙනි ක්‍රමවේදයටත් යන්න පුළුවන්. අපි බටන් එක ටැප් කළා බටන් එක යන සිග්නල් එක අපේ පැනල් එක හරහා යවලා අපේ සිග්නල් එක යනවද නැද්ද කියන එක අපි ඩිසයිඩ් කරනවා පර්මිෂන් තියෙන විදිය අනුව. ඒතර ඔය කියන ක්‍රම තුන තමයි යූස් වෙන්නේ. දැන් මේ ක්‍රමය ගත්තොත් බහුලව යූස් වෙනවා. මොකද මේක කිසිම කම්පැටිබිලිටි එකක් චෙක් කරන්න නැතුව ඔයා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් ටෙස්ට් කරන්න අමාරුයි, මේන්ටෙනන්ස් වලට අමාරුයි. ඉතින් ඔයාලා සයිට් එකකට ගිහිල්ලා එලිවේටර් කන්ට්‍රෝල් රික්වයර්මන්ට් එකක් අහනවා නම් එලිවේටර් ඇක්සස් කන්ට්‍රෝල් විශේෂයෙන් රික්වයර්මන්ට් එකක් අහනවා නම් ඔයාලට අර කියන ක්‍රම තුනම කන්සිඩර් කරලා ඔයාලට වඩාත්ම ගැළපෙන ක්‍රමයට මේ සොලියුෂන් එක කරගෙන යන්න පුළුවන්. ඒකම තනියම අපිට ප්‍රශ්නයක් අහලා තිනවා can we connect manual override button to lift controller කියලා. ඒකේ manual override button එකක් කියලා මම හිතන අදහස් කරන්නේ අපිට ඕන flow එකකට override කරලා යන්න අවශ්‍යතාවය තියෙන එක වෙන්න ඕනේ. එතකොට ඒ වගේ එකක් නම් අපි අනිවාර්යයෙන්ම වෙනම credential එකක් තමයි ඒකට ready කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට වෙනම all permission තියෙන card එකක්. මගේ අපි හදලා තියාගන්නවා. එතකොට ඒ card එක scan කරාම හැම තට්ටුවකටම යන්න පුළුවන් විදියට. එහෙම නැතුව manual override button එකක් lift එක ඇතුලේ තිබ්බොත් එහෙම ඕන කෙනෙක්ට ඒක ඔබලා permission ගන්න පුළුවන්. ඉතින් එතකොට අපේ purpose එක serve වෙන්නේ නැහැ. මම හිතනවා අහලා තියෙන ඉසුරු මේ ප්‍රශ්නේ කියලා. ඒ ප්‍රශ්නේ මම උත්තර දුන්නේ මම හරියට තේරුම් අරගෙන උත්තර දුන්නේ නැත්නම් ආපහු ප්‍රශ්නේ යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒකම safety system use කරන්න ඕනද කියලා අහලා තියෙනවා. මෙතනදී elevator control එකේ අපි මුකුත් structure එකට safety එකට කිසිම හානියක් කරන්නේ නැහැ. මේ ක්‍රම තුනේම ඔයාලට පේනවා අපි elevator එක control කරන්න කවදාකවත් වගකීමක් ගන්නෙ නැහැ. elevator එක control කරන්න elevator මේකෙන්ම තමයි. සම්පූර්ණ elevator control system එකේ අපි කරන්නේ පළවෙනි ක්‍රමයේදී නම් එළින්ම අපෙන් digital signal එකක් යවලා අපි කියනවා එයාට මේ තට්ටු unlock කරන්න කියලා. දෙවෙනි ක්‍රමේ නම් connection box එකට signal එකක් දීලා කියනවා. තුන්වෙනි ක්‍රමේදී button එක press කරන එකෙන් වලක්වා හරිනවා. එතකොට ඒක safety වලට කොයි වෙලාවකවත් මේකෙන් කිසිම බලපෑමක් නැහැ. ඔයාලා wiring කරනවා නම් හරියට මේ system එක හරියට කළා තියෙනවා නම් කවදාකවත් අපි elevator control එක අපේ අතර ගන්න නැති නිසා මේකෙන් කිසිම හානියක් නැහැ. ඒකත් මතක් කරන්න ඕනේ. ඒකම manual button for maintenance purpose පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මට පොඩ්ඩක් ඒක පැහැදිලිව මදි. manual button for maintenance කියන්නේ පොඩ්ඩක් අපි ඒක පැහැදිලි කරලා එවන්න ඉස්සර. ඒ කියන්නේ button එක press කරාම මොකද්ද වෙන්න ඕනේ කියලා. එතකොට අපිට පොඩ්ඩක් ආපහු නැවත බලලා උත්තර දෙන්න පුළුවන්. maintenance වලට ඒ කියන්නේ මේ button එක press කරාට පස්සේ system එක normal විදිහට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ permission access නැතුව වැඩ කරන්න ඕනේ. එහෙම එකක්ද කියන්නේ? ඒ කියන්නේ මේන්ටෙනන්ස් වලට ඕන තට්ටුවකට එන්න ඒ වගේ දෙයකට නම් සිස්ටම් එකෙන් ගෙලින්ම permission disable කරන්න පුළුවන්, temporary disable කරන්න පුළුවන්. ඒ වගේක් කරලා ගන්න පුළුවන්. හරි. හරිද අපිට ඊළඟ කොටස් වලට යන්න පුළුවන් නේද? ඔව් මම හිතන්නේ කට්ටියට පැහැදිලි ඇති කිව්ව විස්තර ටික. නැත්නම් අනිවාර්යෙන් අපිට එවන්න අපි උත්තර දෙන්න පුළුවන් වලට කිව්වන්නේ ඒකද. ඔව්. ඒකම තනින්ද අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා. tail gating නවත්තන්න පුළුවන්ද කියලා. tail gating කියන එක lift එකේ දොරත් එක්ක tail gating කරන එක අපිට නවත්තන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට tail gating නවත්තන්න අවශ්‍ය නැහැ. tail gating කියන්නේ එක්කෙනෙක් permission තියෙන එක්කෙනෙක් යනවා, එයාත් එක්ක තව යාළුවෙක් යනවා. දෙන්නම පැන ගන්නවා අස්සට. අන්න ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න අවශ්‍යම නම් අපිට අපේ solution එකක් තියෙනවා turn style gate එක. එතකොට building එකේ level එකෙන් එළියෙන් අපි lift එකට කලින් අපි turn style gate එකක් දාන්න ඕනේ. එතකොට turn style gate එකකටත් මේ card එක හරි biometric permission එක දෙන්න පුළුවන්. එතකොට lift එකට යන්න කලින් යා turn style gate එක pass කරන්න අවශ්‍ය නිසා එතනදී tail gating එක නවතිනවා. අන්න ඒක තමයි තියෙන එකම solution එක. ඊළඟට මේ manual override button එකේදී manual override button එක සාමාන්‍යයෙන් වෙනම key එකකින් lock කරලා අපිට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ගැටලුවක් නැහැ ඒක දාන්න පුළුවන් lift එක ඇතුළට. එහෙම නැත්නම් software base අපි දැන් මේකට IBMS 4200 Higg Central Enterprise Higg Central Professional කියන version වලින් කෙලිම maintenance යනකොට ඒක enable කරගන්න පුළුවන්. ඊළඟට 485 wire තෝරගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒක අපි ඉස්සරහට තව සඳහන් කරනවා. ඒකත් අපි පෙන්නමු. ඉතින් මම හිතනවා මේ wiring කරන ක්‍රමවේදය සහ ඔයාට තැනට සුදුසු විදිහට ගැලපෙන විදිහට මේ system එක මොන වගේ component ද දාන්නේ කොහොමද මේක connect කරගන්නේ කියන එක ගැන හොඳ අදහසක් එන්නේ නැති කියලා.
ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ දැන් ඔන්න හොඳ කොටසකට ඇවිල්ලා තිනවා. ඔයාලට වයරින් ගැන කතා බලා ගන්න පුළුවන්. වරුණ අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ එලිවේටර් කන්ට්‍රෝල් වල මොකද්ද මේ වයරින් ගැන කතා කරද්දි කරන්න තියෙන. ඔව්. ඇත්තටම බැලුවොත් එහෙම නිකන් normal අපි තැනක වයර් කරන සිනාරියෝ එකක් කන්සිඩර් කරනකොට එලිවේටර් එක එලිවේටර් එකට කනෙක්ට් කරන වයර් එකක් අපි කන්සිඩර් කරනකොට අපිට තේරෙනවා එලිවේටර් එකක් එක තැනක තියෙන්නේ නැහැ. අර වෙන තැනක තිබ්බොත් බල්බ් එකකට දැම්මොත් බල්බ් එකට වයර් එක දැම්මොත් ඒ කොහොමත් ඒ වයර් එක ඒ විදිහටම තියෙනවා. මොකක් හරි IP කැමරාවකට අපි වයර් කරොත් ඒ කේබල් එක ඒ විදිහටම තියෙනවා. ඒත් එලිවේටර් එකක් ගත්තොත් එලිවේටර් එක ඕගොල්ලෝ දන්නවා එක තැන තියෙන්නේ නැහැ. ඒක උඩ පල්ලෙයා හැමතිස්සෙම මූව් වෙනවා. මේ ඒක තමයි එලිවේටර් එකේ පර්පස් එක. එතකොට ඒ එලිවේටර් එකේ පර්පස් එකට හරියන විදිහට ෆ්ලෙක්සිබල් කේබල් එකක් අපි යූස් කරන්න ඕනේ මෙන්න මේ ඇප්ලිකේෂන් එකේදී. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට එලිවේටර් කම්පැනි කේබල් කියලා කියනවා. මේක අපි යූස් කරාම මේක යූස් කරන්නේ අපි මැෂින් රූම් එකේ ඉඳලා එලිවේටර් එකට කනෙක්ටිවිටි එක තියාගන්න මෙන්න මේ වගේ කේබල් එකක් යූස් කරන එක ගොඩක් වෙලාවට රෙකමන්ඩඩ් වෙනවා. නේද සඳ? හරි මං හිතනවා කට්ටියට කේබල් ප්‍රශ්නේ දැන් විසඳෙන්නේ නැති කියලා. අපි ඉස්සරහට යමු. එහෙම වුණත් අපිට දැන් ඇත්තටම තියෙන්නේ බටන් මෝඩ් එකේදී කොහොමද මේ වයරින් එක කරන්න කියලා බලා ගන්න. දැන් අපි ගත්තොත් එimhe ගොඩක් කරාට මේ එලිවේටර් එකක වයර් හතරක් තියෙනවා මේ බටන් එකෙන් එළියට යන. ඒ වයර් හතරෙන් දෙකක් තියෙනවා මේකේ ලයිට් එකක්වත් තියෙනවානේ ප්‍රෙස් කරාම. ඒ ලයිට් එක කන්ට්‍රෝල් කරන්න. දෙකක් තියෙනවා සිග්නල් එක පාස් කරන්න. මේක ප්‍රෙස් වුණා කියලා සිග්නල් එක පාස් කරන්න. ඒතර වයර් හතරක් තමයි ගොඩක් කරාට දකින්නේ. ඉතින් අපි කරන්නේ මෙතනදී සිග්නල් එක පාස් කරන්න තියෙන වයර් දෙකකින් එකක් කපලා ඒ කපපු කේබල් එක සෙනෙක්ට් කරනවා අපේ ඩිස්ට්‍රිබියුටඩ් කන්ට්‍රෝල් පැනල් එකේ NC1COM1 කියන ඉන්ටර්ෆේස් දෙකට. දැන් ඔන්න NC කියන වචනේ තේරුම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. NC රිලේ ගැන කතා කරද්දී දැන් අපි කිව්වා මේ ස්විචස් කියන්නේ ඩිජිටල් කම්පියුටර් කියන්නේ ඉලෙක්ට්‍රොනික රිලේ. එතකොට ඉලෙක්ට්‍රොනික ස්විචස් වලට තමයි අපි අතන රිලේ කියන්නේ. එතකොට ඔයාලට මෙතන රිලේ ගැන දන්නේ නැති කට්ටිය කවුරු ඉන්නවද chat එකේ yes එකක් දාන්න මම ටක් ගාලා විනාඩි දෙකක් කරන් ඒකත් පැහැදිලි කරන්න. මම හිතන්නේ හැමෝම දන්න කට්ටිය ඉන්නේ දන්න නැති කට්ටිය ඉන්නවනම් දාන්න. right. රිලේ එකක් කියන්නේ ඇත්තටම මෙහෙම වැඩක්. ඔයා දන්නවනේ මෙහෙම නිකන් මෙහෙම කොයිල් එකක් තියෙනවා. මේ ඇවිල්ලා කොයිල් එකක්. විනාඩි දෙකයි මම ගන්නෙ. මේ කොයිල් එකෙන් අපි කරන්ට් එක යවුවොත් මේ පැත්තට ධන එකකුයි මේ පැත්තට ඍණ එකක් කරොත් මෙතන හැදෙනවා නිකම්ම විද්‍යුත් චුම්බකයක් නේ ඉලෙක්ට්‍රොමැග්නටික් එකක් කියලා අපි කියන ඔය දැන් ඔය ඇක්සස් කන්ට්‍රෝල් වල එහෙම ලොක් එහෙම දාන්නේ මැග්නටික් ලොක් කියලා. ඒ ඇවිල්ලා මේ කරන්ට් එක දුන්නා පස්සේ මේ කොයිල් එක චුම්බකයක් වඩ පත් කරනවා නැත්නම් මැග්නට් එකක් වෙනවා. අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම ස්විච් එකක්. මේ මැග්නට් එක ගාව මෙහෙම ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකේ මෙහෙම පින් එකක් තියෙනවා. ඔන්න සාමාන්‍ය විදියට තියෙද්දි මම ඔයාලට ආයෙ පෙන්නන්න. ඔන්න දැන් මේකෙදි සාමාන්‍ය විදියට මේකයි මෙහෙම තියෙන්නේ. දැන් කරන්ට් එක අපි දීලා නැහැ. කරන්ට් එක දුන්න ගමන් මෙයා චුම්බකයක් හදා වෙන නිසා මෙයා ඇදලා ගන්නවා මේ පැත්තට. ඊට පස්සේ මේ ටික ටික මෙයා මෙහෙට ඇදෙනවා. ඇදලා මේ ස්විච් එක මෙහෙම වෙනවා. ඒතකොට මෙතන මේ පාත් එක ඩිස්කනෙක්ට් වෙනවා. එතකොට මේ රිලේ එකට කරන්ට් එක දීලා නැති වෙලා වෙයි. නැත්නම් සාමාන්‍ය අවස්ථාවේදී මෙයා ඉන්නේ ක්ලෝස් වෙලා. සාමාන්‍ය අවස්ථාවේදී පරිපතේ ක්ලෝස් කරගෙන ඉන්නේ. ඒකයි අපි කියන්නේ normally close NC. අපි දැන් බලමු NO එක. NO එකත් හරිම ලේසි. මේ කොයිල් එක මේ පැත්තේ තියන්න නැතුව අපි අනිත් පැත්තට ගන්නවා. අපි මම මෙතනින් අදින්නම්. අනිත් වර්ගය රිලේ වර්ග දෙකයි. මේ ඇවිල්ලා normally close. හැම වෙලේම සාමාන්‍ය අවස්ථාවේදී close වෙලා තියෙනවා. ඊළඟ එකක් තියෙනවා සාමාන්‍ය අවස්ථාවේදී open වෙලා තියෙන එක. එතකොට යාට පුළුවන් මේ වගේ එකක් හදාගන්න. සාමාන්‍ය අවස්ථාවේදී open වෙලා තියෙන එකක් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඔන්න මේ මැග්නට් එක ඔන් කර ගමන් මෙයා ඇදලා ගන්නවා මේ පැත්තට. එතකොට මෙයා ඇවිල්ලා මෙන්න මෙහෙම වහ ගන්නවා. ඒතර මේකට කියනවා normally open. සාමාන්‍ය අවස්ථාවේදී open වෙලා තියෙනවා. සිග්නල් එක පාස් කරන්න අවශ්‍ය වුණාම විතරක් එයා ස්විච් එක ඔන් කර ගන්නවා. මෙතනදී normal close කියන්නේ සාමාන්‍ය අවස්ථාවේදී close වෙලා තියෙනවා. රිලේ එක සිග්නල් එක පාස් කරන්න ඕන එකම එයා open කරනවා. කියන්නේ disconnect කරනවා. ඒතර මෙතනදී අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ normally close එකකට. ඒ කියන්නේ එලිවේටර් වල මේ බටන් එක යන සිග්නල් එක හැම වෙලේම කනෙක්ට් වෙලා තියෙනවා.
ඒ සිග්නල් එක මොනක් හරි වෙලා බ්‍රේක් වෙච්ච ගමන් තමයි එලිවේටර් එකකින් ඒ තට්ටුව ඇක්ටිවේට් කරලා ඒ තට්ටුවට යන සිග්නල් ඔන් කරන්නේ. ඉතින් ඒක තමයි මේ මෙතනදී වෙලා තියෙන්නේ. ඉතින් අපේ පැනල් එකේ අපි මේ normally close com කියන එකට ගියාට පස්සේ එයා සාමාන්‍ය අවස්ථාවේදී මේක කනෙක්ෂන් එක දීලා තියාගෙන ඉන්නවා. ඒතර කිසි අවුලක් නැහැ. තාම එලිවේටර් එකට සිග්නල් එකක් ගිහිල්ලා නැහැ. කනෙක්ෂන් එක මේ තට්ටුවට ගමන් කරන්න කියලා. අපි හිතමු දැන් මෙන්න මේ අපේ මේ ඉන්ටර්ෆේස් මුකුත් නැහැ. මේක සාමාන්‍ය විදිහට තියෙන්නේ මෙහෙම කනෙක්ට් කරලා. කවුරු කෙනෙක් කළා මේ බටන් එක ප්‍රෙස් කරගම. මේ ප්‍රෙස් කරගම මේ බටන් එකෙන් මේක කනෙක්ට් කරලා නේ හැම වෙලේම තියෙන්නේ. මෙයා මේක ඩිස්කනෙක්ට් කරලා දානවා. එතකොට මෙතන මෙයා දැනගන්නවා මගේ කනෙක්ෂන් එක වෙච්චලා තිබ්බ මේ දැන් ඩිස්කනෙක්ට් වුණා මේ පළවෙනි තට්ටුවට. එහෙනම් මම දැන් යන්න ඕනේ පළවෙනි තට්ටුවට යන්න ඕනේ කියලා එයා කමාන්ඩ් එක ගන්නවා. ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. මෙතනදී සාමාන්‍ය විදිහට අපි කනෙක්ට් කරලා තියෙනවා. කවුරු හරි පර්මිෂන් තියෙන කෙනෙක් ඇවිල්ලා කාඩ් එක ටැප් කරනවා මෙහෙම. පර්මිෂන් තියෙන මිනිස්සෙක් ඇවිල්ලා අපේ සිස්ටම් එකට කාඩ් එක හරි ෆින්ගර්ප්‍රින්ට් හරි ෆේස් හරි තියෙනවා. තිබ්බ ගමන් මෙයා සාමාන්‍ය අවස්ථාවේදී ක්ලෝස් වෙලා ඉන්න කෙනෙක් normally close මෙයා ඕපන් මේක ඕපන් කරලා දානවා. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දානවා. දාපු ගමන් මෙන්න මේ එලිවේටර් එකේ මේ බටන් එකට පර්මිෂන් හම්බ වෙනවා. ප්‍රෙස් කරන්න. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් අපි මේ NC කියන එකේ වයරින් එක ලින්ක් කරලා අපි කරන්නේ. එතකොට මේක වයරින් කරද්දී සමහර එලිවේටර්ස් පාට මතක තියාගන්න සමහර එලිවේටර්ස් මේ වගේ හැම වෙලෙම කනෙක්ට් කරලා තියෙනවා නෙවෙයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා බටන් එක ප්‍රෙස් කරාම එයා ඩිස්කනෙක්ට් කරනවා. එතකොට වාට මේ වයර් එක NC1 එකට නැතුව NO1 එකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒතර NC ද NO ද කියලා තීරණය කරගන්න ඕනේ. වාට එක පොඩි මල්ටිමීටරයක් තියලා තීරණය කරගන්න පුළුවන්. කරන්ට් එක පාස් වෙලා තියෙනවා නම් හැම වෙලෙම ඒක ඇවිල්ලා ක්ලෝස් වෙච්ච එකක්. කරන්ට් එක පාස් වෙන්නේ නැත්තම් ඒක ඇවිල්ලා ඕපන් වෙච්ච එකක්. බටන් එක ප්‍රෙස් කරාම කරන්ට් එක පාස් වෙනවා නම් ඒක වෙරිෆයි කරන්න පුළුවන්. මේක normally open එකක් කියලා. ඉතින් ඔයාලට අදාළ දැනට ගහන්න පුළුවන්. ඉතින් අපේ distributed control panel ගත්තට පස්සේ NC1, COM1, ඊට පස්සේ NO1, ඊට පස්සේ තියෙනවා NC2, COM2, NO2, කොහොම NC16, COM16, NO16 වෙනකන් තියෙනවා ඉන්ටර්ෆේසස් වාට බලා ගන්න පුළුවන් distributed control panel එකේ. ඒතර මේ එක group එකක් එක තට්ටුවකට නැත්නම් එක බටන් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒකයි අපි මේ වගේ ඉන්ටර්ෆේස් 16ක් තියෙන එක අපිට බටන් 16ක් නැත්නම් තට්ටු 16ක් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා මේකෙන් අපි සඳහන් කරන්නේ. මම හිතනවා ඔයාලට දැන් ඒක තේරෙන්නේ නැති කියලා. ඒ ඔයාලට මල්ටිමීටරයක් තියලා මම කලින් කිව්වා වගේ බොහොම පහසුවෙන් ඔයා කනෙක්ට් කරන්න ඕනේ NC එකටද NO එකටද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. සිග්නල් එක පාස් වෙන්නේ මොකෙන්ද කියලා ඔයාලට තීරණය කරගන්න පුළුවන් මල්ටිමීටර එකකින්. විතර මම කිව්වා රිලේ එක ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ. විතර මේ කාඩ් එක මේක දැම්මට පස්සේ මේක අදාළ දේ අපිට අවශ්‍යතාවය වෙන එක ඔටෝමැටිකලි කරලා දෙනවා. මේ තියෙන ඔන්න ඔය කියන කරලා කනෙක්ට් කරලා තියෙන විදිය. දැන් ඔයාලට පේනවා මේ හැම බටන් එකෙන්ම අර වයර් එක කපලා මේ බටන්ස් වලට ලින්ක් කරලා තියෙනවා. සමහර වෙලාවල් වලදී ඔයාලට මතක තියාගන්න ඕනේ හරියටම ඔයාලා මල්ටිමීටරයක් පාවිච්චි කරලා බලන්න ඕනේ ඔයාගේ ටයිප් එක NO ද NC ද කියලා. ඊළඟට අපි සාමාන්‍යයෙන් මෙතනදී මේ එක නැත්නම් මේ ඩිස්ට්‍රිබියුටර් එක පැනල් එකකට 16යි කනෙක්ට් කරන්න පුළුවන්. ඒතර ඔයාගේ තට්ටු 50ක් තියෙනවා නම් 50 බෙදන්න 16න් ඒතර කීයද? 48යි 3යි පැනල් 4ක් අවශ්‍යයි. මේ වගේ පැනල් 4ක් අවශ්‍යයි. ඒතර පැනල් ගාන ඔයාට ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍යතාවය තියෙන විදිය අනුව. තියෙන තට්ටු ගාන අනුව. ඊළඟට තව ඔයාලට බලන්න ඕන දෙයක් තමයි සමහර ඒවා තියෙනවා මෙන්න මේ ඩිජිටල් බටන්. ඒ කියන්නේ මෙන්න මේ ඔයාලට පේනවා මේ කහපාට රෝමක් ඇතුළේ තියෙන. මේවා ඇත්තටම දකින්න බොහොම සීමිතයි. කලාතුරකින් තමයි මේ වගේ අර කැල්කියුලේටර් එක වගේ කීපෑඩ් එකක් එනවා එන්නේ. මෙහෙම එකක් තිබ්බොත් අපිට මේ බටන් මෝඩ් එකකින් මේක කරන්න බෑ. ඒතර අනිවාර්යයෙන්ම ඔයාලා ඊළඟට බලන්න ඕනේ අර කලින්ම අපි සඳහන් කරපු කනෙක්ෂන් බොක්ස් එක හරි RS485 වලින් කමාන්ඩ් එක පාස් කරන්න පුළුවන් ක්‍රම විතරයි මේවට සපෝට් කරන්නේ. බටන් මෝඩ් එක නම් ඔයාලට මෙන්න මේ විදිහට වයර් හතර පැහැදිලිව එළියට එන එක පේනවා එලිවේටර් එක සර්විස් කැබිනට් එක ඔන් කරලා බලුවට පස්සේ. එතකොට මේක ගොඩක් වෙලාවට එක කියලා ගහලා තියෙනවා ඔයාලට පේනවා. ඒ එක දෙක ඒ එක කියලා ගහලා තියෙන තැන පැත්තේ ඉඳන් තියෙන වයර් දෙක ගොඩක් වෙලාවට මේ තියෙන ලයිට් එකට කරන්ට් එක දෙන එක ඊළඟට තියෙන එක ඊළඟ දෙක තියන්නේ අපේ බටන් එකට සිග්නල් එක පාස් වෙන දෙක. ඉතින් ඔයාලට මේක මල්ටිමීටරයක් තියලා බලන්න පුළුවන් මොනවාද මේ තියෙන වයර්ස් ටික කියලා. ඊළඟට ඔයාලට අවශ්‍ය කපන්න ඕන වයර් එක මෙතනදී කපන්න පුළුවන්. එතකොට
අපේ තව ක්‍රමයක් තියෙනවා ඔටෝ මෝඩ් කියලා. අපි කලින් කතා කරන්නේ දැන් ලිෆ්ට් එකට ඇක්සස් තියෙන කෙනෙක් ඉන්නවා. එයාට තියෙන 3 වෙනි තට්ටුවට විතරයි ඇක්සස් එක. එතකොට එයා ඇවිල්ලා කාඩ් එක ප්‍රෙස් කර ගමන් එයා ඇවිල්ලා 3 වෙනි තට්ටුව කියන එක ආයෙ ප්‍රෙස් කරන්න අවශ්‍ය නැහැ. ඔටෝමැටිකලි එයාගේ 3 වෙනි තට්ටුව සිලෙක්ට් කරනවා. මොකද සිස්ටම් එක දන්නවා එයාට තියෙන එක තට්ටුවයි. එයා කාඩ් එක ගහපු ගමන් ආයෙ තට්ටුවේ ඔබ ඉන්න ඕනේ නැහැ. ඒ තට්ටුවේ බටන් එකත් ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් වෙන්න හදන්න පුළුවන්. ඒ හදන්න තමයි මේ ඔටෝ මෝඩ් එක කරන්නේ. ඔටෝ මෝඩ් එකේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්‍රමයේද එතකොට NC ද NO ද කියන එක බලා ගන්න පුළුවන්. මෙතනදිත් මේ බටන් වයර් එකේ මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට මෙතනදී තව දෙයක් තමයි මේ බටන් එකේ අපිට බටන් එක විතරක් ප්‍රෙස් කරාට මදි බටන් එක ප්‍රෙස් වුණා කියලා පෙන්වන්න එපා. ලයිට් එක පත් වෙන්න එපා. ඒ නිසා ලයිට් එකේ වයර් එකත් අපි ඩිස්කනෙක්ට් කරලා ඒකත් අපි දානවා අපේ ඒ සේම් අර තියෙනනේ අපි NO NC com කියලා තියෙන තුනෙන් normally open එකට තමයි මේ දාන්නේ. normally open කියන්නේ normal අවස්ථාවේදී disconnect වෙලා තියෙන්නේ. හැබැයි access ආපු ගමන් මේ switch එක මෙතනින් connect කරලා දෙනවා. එතකොට මේ පරිපථය සම්පූර්ණයි light එකට current එක යනවා light එක පත් වෙනවා. එතකොට එන්න ඒ කියන auto mode එක වැඩ කරනවා නම් ඔයාට ওই විදිහට wiring එකක් කරගන්න පුළුවන්. ඉතින් එහාට ගිහිල්ලා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බටන් ටික වයර් කරගන්න හැටි ඔටෝ මෝඩ් එකට සහ normal බටන් මෝඩ් එකට. ඒතර ඔයාට මේ එකයි මේ NO NC com කියන තුනම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න වෙනවා බටන්ස් වලට වයර් කරන වෙලාවට. ඊළඟට අපි එලිවේටර් එකකට කෝල් කරන්න අපි දන්නවා එලිවේටර් එකේ ඇතුලේ තියෙනවා තට්ටු වලට යන බටන් ටිකනේ. ඒ ටිකට අමතරව එලිවේටර් එකේ පිටිපස්සේ තියෙන හැම තට්ටුවෙම ඒ කියන්නේ එලිවේටර් එකේ එළියේ හැම තට්ටුවම තියෙනවා ඒ අදාළ තට්ටුවට එලිවේටර් එක ගෙන්න ගන්න මම උඩටද යන්නේ පහළටද යන්නේ කියලා තීරණය කරන්න බටන් එකක්. ඉතින් ඒ බටන් එකටත් අපිට කනෙක්ෂන් එක දෙන්න පුළුවන්. ඒ බටන් එකටත් අපි පර්මිෂන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අර විදිහටම තමයි මේ බටන් එකෙත් ඔයාලා සිග්නල් යන වයර් එක කරන්ට් එක යන ලයිට් එකට කරන්ට් යන එක නෙවෙයි සිග්නල් යන වයර් එක කපලා ඒක අපි අපේ පැනල් එක හරහා දෙනවා. එතකොට අපිට ඒකට පර්මිෂන් දෙනවා නම් එහෙම දෙන්නත් පුළුවන්. එතකොට ඒ ටික කිව්වා. එතකොට එතනදී ඔයාට පේනවා මැෂින් රූම් එකේ අපේ මාස්ටර් පැනල් එක තියෙනවා. ඊළඟට මැෂින් රූම් එකෙන් අපිට තියාගන්න පුළුවන් තව ඩිස්ට්‍රිබියුටඩ් පැනල් එකක්. ඩිස්ට්‍රිබියුටඩ් පැනල් එක 16ක් පුළුවන්. ඒතර ඔයාට තට්ටු 16ක එළිය තියෙන මේ බටන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නැත්නම් බටන් 16ක් වෙනකන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති මම අර කලින් කිව්වානේ මේකේ එක එක ට්‍රැක් තියෙනවා කියලා. මෙන්න මේ යූසර් මැනුවල් එක ඇඳලා කිව්වා මම මේකේ RS480 වල එක එක channel තියෙනවා කියලා නේ. දැන් ඔයාලා already දන්නවා මේ A channel එක නැත්නම් A බස් එක පාවිච්චි වෙන්නේ ඇතුලේ තියෙන බටන් වලට. එලිවේටර් එක ඇතුලේ තියෙන බටන් වලට. B channel එක පාවිච්චි වෙන්නේ එළියේ තියෙන බටන් වලට. C channel එක පාවිච්චි වෙන්නේ ඉන්ටර්කොම් එක කනෙක්ට් කරන්න. D channel එක රිසර්ව්. ඒකට තාම මුකුත් අපි කියලා නැහැ. ඒතර ඔන්න ඔය කියන ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඇයි මේ separate channels අපිට දීලා තියෙන්නේ කියන එක. ඒතර මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඇයි මේ RS485 බස් හතරක් අපිට දීලා තියෙන්නේ කියලා. පාර යන බස් නෙවෙයි data transfer යන බස්. right. ඒතර මේ RS485 B channel එකෙන් මෙන්න මේ එළියේ තියෙන බටන් ටිකත් ඔයාලට access control කරන්න පුළුවන්. ඕනනම් උදාහරණයක් විදිහට මේ තට්ටුවට ආවට පස්සේ මම මේ තට්ටුවට lift එක call කරන්න permission දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නත් පුළුවන්. එතන ඕන නම් lift එකෙන් එළියේ access control reader එකක් දාලා එතනින් permission කරන්නත් පුළුවන්. ඊළඟට අහලා තියෙනවා limit switch input කරන්නේ කොහොමද කියලා. wiring එක මෙච්චරයි. wiring එකේදී අපි කියනවා මේක connect කරලා දෙන්න කියලා. අපි program කරන එක තමයි තව චුට්ටකින් පෙන්නනවා. ඒතර පෙන්නනවා මේ හැම switch එකක්ම අපි කොහොමද programmatically permission දෙන්නේ කියලා. අපි බලමු දැන් ඕන්න එහෙනම් configuration පැත්ත. configuration පැත්තේදී මම මුලින්ම පෙන්නන්න යන්නේ මේක මේ ලේසියෙම කරන්න පුළුවන් මුලින්ම IBMS 4200 software එකට add කරගෙන කරන විදිය. මේක ඉගෙන ගත්තට පස්සේ මේකට ගොඩාක් සමානයි ඔයාලා HIG Central හෝ HIG Central Enterprise හරි HIG Central Professional පාවිච්චි කරත් මේ කියන concept එකටම තමයි configuration වෙන්නේ. ඉතින් ඔයා මේ device එක සාමාන්‍ය විදිහටම SADP එකට අහු වෙනවා. normal විදිහටම activate කරන්න පුළුවන්. normal විදිහටම IP එකක් දාලා network connect කරලා අපේ main control panel එක elevator control panel එක add කරගන්න පුළුවන්. add කරාට පස්සේ ඔයාට මේ device management එකේ IBMS එකේ device management එකේ තියෙනවා අපි දන්නවා device set කරන තැන තියෙනවා ඊට යට තියෙනවා මේ කියන group කියන එක.
group කියන එක අපි කලිනුත් කියලා දෙනවා IVMS කියන training කතා කරද්දී. ඒකේ බලා ගන්න පුළුවන් මේ add කරන device වල තියෙන resources මොනවාද කියලා. උදාහරණයක් විදිහට කැමරා මොනවාද, alarm input මොනවාද, zones එනත alarm zone මොනවාද, access points මොනවාද, alarm output මොනවාද, radar මොනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී මේ access control එකක් කරන නිසා අපිට මේ හැම තට්ටුවක්ම access point එකක් විදිහට පෙන්වන්න. නැත්නම් හැම බටන් එකක්ම access point එකක් විදිහට තමයි පෙන්වන්නේ. 1 2 3 කියලා පෙන්වන්නේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් අර කියන තට්ටු 128ම මෙතන බලා ගන්න පුළුවන්. පහළට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ resources වල ආයෙලා group වල ඇවිල්ලා මෙතන අදාළ resources ටික access point යටතේ තියනවාද කියලා මුලින්ම බලා ගන්න ඕනේ. බලාගත්තට පස්සේ ඔයාලා දන්නවා IVMS එකේ IVMS ඔයාලට training මිස් වුණා නම් ඔයාලට පුළුවන් අපේ IVMS training එක YouTube video එකට YouTube channel එකට අපි upload කරලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා එතන IVMS සම්බන්ධ full training එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. එතනදී අපි පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේ persons ලා create කරන්නේ කියලා. මොකද දැන් අපි elevator එකට access දෙනවා නම් permission තියෙන කවුද කියලා අපි දැනගන්න එපා. එතන මෙන්න මේ person කියන model එකෙන් අපිට ගිහිල්ලා persons ලා add කරන්න පුළුවන්. access තියෙන කට්ටිය add කරන්න පුළුවන්. එයාලගේ biometric data record කරගන්න පුළුවන්. face එක, card එක, fingerprint එක වගේ දේවල්. මේක පිළිබඳ වැඩිදුර විස්තර in detail මේ persons ලා add කරන්නේ කොහොමද කියලා අපි IVMS training එකේ කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ training එක ඉවර වුණාට පස්සේ මේක පැහැදිලි නැත්තම් person කෙනෙක් add කරනකොට ඔයාලට පැහැදිලි නැත්තම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා High Question Sri Lanka YouTube channel එකට ගිහිල්ලා ඒ කොටස නැවත නරඹන්න. ඉතින් අපි යමු ඉස්සරහට. දැන් අපි මුලින් කරේ device එක add කරා. device management එකේ group එකට ඇවිල්ලා බැලුවා access point යටතේ ඔයාගේ තට්ටු 128 මොකට පෙන්නනවාද? ඊට පස්සේ persons එකට ගියා. අදාළ permission තියෙන persons ලා ටික add කරගත්තා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ access control කියන session එකට. IVMS එකේ තියෙනවා access control කියලා. ඒ access control session එකේ access group කියන තැන තියෙනවා. මේ access group එකේ වාට මේ add කියන බටන් එක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් තමයි open වෙන්නේ. මේක වාට තෝරන්න පුළුවන්. ඔයාලා add කරගත්ත permission තියෙන කට්ටියව. ඒ කට්ටිය මේ පැත්තට වාට add කරන්න පුළුවන්. ඊළඟට ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ elevator control panel එකේ නමින් group එකක් තියෙනවා. ඒ group එකේ හැම තට්ටුවක්ම මේ විදිහට flow 1 to flow 3 කියලා තියෙනවා. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් මොන තට්ටුවටද access තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔයා හදනවා එක තට්ටුවකට permission තියෙන group එකක්. එතකොට ඔයාට ඒ වගේ හදන්න පුළුවන්. ගොඩක් වෙලාට ලේසි එක තට්ටුවකට තියෙන permission එකක් හදාගන්න එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ තට්ටුවට permission තියෙන කට්ටියට ඒ level එක access නැත්නම් මේ access group එකට arrange කරලා දෙන්න. එතකොට එක පුද්ගලයෙක් ගත්තොත් එහෙම මෙයා ඉන්න පුළුවන් access group 3-4ක. එතකොට එක access group එකක් කියන්නේ එක තට්ටුවක්. ඔය විදිහට තමයි ඔයා configure කරගන්න බොහොම ලේසි. ඊට පස්සේ ඔයා මේ විදිහට මේක add කරලා මේක save කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ apply changes to device කියන තැනින් මේ elevator control panel එකට මේ data ටික sync කරන්න. එතකොට ඒ users ලගේ information ටික ඒ elevator control panel එක ඇතුළට යනවා. ඊළඟට තව option එකක් තියෙනවා අපේ කොච්චර වෙලා මේ දැන් සාමාන්‍යයෙන් අපි permission එකක් ගත්තොත් එහෙම කියලා card එකක් tap කරා කියමුකෝ, face එකක් ගත්තා කියමුකෝ. ඒක ගෙන්නවට පස්සේ යූසර්ට ගිහිල්ලා අදාළ යාගේ තට්ටුවේ බටන් එක ප්‍රෙස් කරන්න තප්පර කීපයක් යනවනේ. ඒ තප්පර කීපේ යන්න කලින් ආපුවම මෙයා මේක අන්ලොක් කරපු එක ලොක් කරගත්තොත් වැඩේ අවුල්. ඒ නිසා වාට ඒක ටයිම් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ ටයිම් එක ඇඩ්ජස්ට් කරනවා යන්න ඕනේ. ආපහු access control එකට ගිහිල්ලා advanced function වල device parameter එකට ගිහිල්ලා ඔයා තෝරන්න ඕනේ මේ වගේ elevator control panel device එක. හැම තට්ටුවටම ඔයාට ගිහිල්ලා select කරලා relay action time එක දාන්න පුළුවන්. මේක තප්පරේ ඉඳන් තප්පර 120 වෙනකන් දාන්න පුළුවන් විනාඩි 2ක් වෙනකන්. ඉතින් සමහරලාට ටිකක් වැඩිපුර දෙන්න ඕන නම් වැඩිපුර දාන්නත් පුළුවන්. එතකොට ඔය කියන ඔප්ෂන්ස් ටික මෙතනදී ඔයාලට හදා ගන්න පුළුවන්. කාලය ටිකක් ක්ලික් කරගෙන නැත්නම් ඔයාගේ සයිට් එකට ගැලපෙන විදිහට ඔයාලට ටයිම් එක හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට සාමාන්‍යයෙන් මේක IVMS වලට control නොකර අපිට ඕන නම් කෙලින්ම මේ elevator control එකේ IT එක ගහලා යාගේ web page එකට log වෙන්නත් පුළුවන්. ඒ log වුණාට පස්සේ ඔයාලට මේ පේන විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් control එකේ working status මොනවද කියලා. එක එක තට්ටුවල status, card readers connect කරලා තියෙනවා නම් ඒ වගේ status ඒ හැමදේම මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතනදී online ද offline ද ඒ reader එක තියෙන්නේ කියලා ඔයාලට මෙතනදී verify කරන්න පුළුවන් මේ තියෙන ඒ ටික.
ඒතර වෙබ් පේජ් එකට ලොග් වෙන්න පුළුවන් මේ channel එකේ IP එක සාමාන්‍ය විදිහට ගහලා වෙබ් browser එකේ ඔයාලට යන්න පුළුවන් වෙබ් පේජ් එකට. ඊළඟට අපිට මේ permission දෙන විදිය වෙනස් කරන්නත් පුළුවන්. ඔයාලට යන්න ඕනේ access control කියන එකට. ඒකේ advanced function වල ගිහිල්ලා authentication කියන තැන ඔයාලට තියෙනවා lift වගේ lift control එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ lift control එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ තියෙන card reader එක. ඔයා ගහලා තියෙන card reader එක. එතන මෙතන card reader එක මොන වගේ card එකක්ද ඔයා දාන්නේ කියලා ඔයාලට තෝරා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට pin එකයි card එකයි දෙකම ගහන එකක්ද fingerprint එකක්ද fingerprint and card දෙකම ගහන එකක්ද කියලා ඔයාලට තෝරන්න පුළුවන් authentication mode එක. කියන්නේ සමහර තැන්වල custom ඉල්ලයි fingerprint එකට configure කරලා දෙන්න. අපේ මං කියන්නේ 1201 එක පුළුවන් DSK 1201 එක fingerprint support කරන reader එක ඒක connect කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට හදා ගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් අපි elevator control එකකට call කරනවා නම් අපිට පුළුවන් ඒකත් මෙතනදී හදාගන්න. මෙතනදී අපි කරන්න ඕනේ ගිහිල්ලා අපේ intercom device එකේ master station එකේ අපි ගිහිල්ලා මෙන්න මේ intercom කියන තැන තියෙන access and elevator control කියලා section එක. මෙන්න මේ තැන ගිහිල්ලා ඔයා තෝරන්න ඕනේ ඔයාගේ panel එකේ වර්ගය. දැන් model එක අපේ master control panel එකේ වර්ගය DSK 2210. ඊළඟට මේ කීවෙනි තට්ටුවට අදාළ එකද ground floor එක නැත්නම් පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුවද ඒ වගේ. ඊට පස්සේ elevator එකේ number එක connection එක කොහොමද දීලා තියෙන්නේ RS485 කියලා මෙතනින් තෝරන්න පුළුවන්. මේක අලුත් එකේදී අපිට RS485 වලින් නැතුව ඕනනම් network වලින් දෙන්නත් පුළුවන්. කෙලින්ම වැඩ කරන්න. ඒ කියන්නේ same network එක නම් elevator control panel එක තියෙන්නේ. ඔයාට RS485 අදාළ දෙන්න නැතුව අපි කලින් කියවන අර channel bus අංක 3 C bus එකෙන් ඔයාට පුළුවන් කියලා elevator control එක connect කරන්න intercom එකට. එහෙම නොකරත් ඔයාට පුළුවන් ඕන නම් අලුත් panel වල කෙලින්ම මෙතන එනවා. කෙලින්ම device එකේ IP එකයි password එකයි ගහන්න. එහෙම ගැහුවට පස්සේ ඔයාට මේ විදිහට address එක configure කරන්න අවශ්‍ය නැහැ. RS485 කියලා තෝරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම network interface එකෙන් ඔයාට network කරා command එක යවන්නත් දැන් අලුත් panel වල option එක දීලා තියෙනවා. ඊළඟ සාමාන්‍යයෙන් අපි face terminal එකක් ගැහුවොත් face terminal එකක් ගැහුවොත් මේකත් අර කිව්ව විදිහට RS485 වලින්ම සාමාන්‍ය විදිහට connect කරන්නේ VGAN option එකක් තියෙනවා VGAN කියන option එකක් තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ face terminal එකේ menu එකට ගියාට පස්සේ ඇතුලේ තියෙනවා RS485 කියලා වෙනම setting එකක් මේ local menu එකේ මේ touch screen එකක් නෙන්නේ මේ face terminal එක මේක menu එකට වට ඇතුලට යන්න පුළුවන් ගිහිල්ලා communication settings යටතේ RS485 වල ඔයා තෝරන්න ඕනේ reader කියන option එක. මෙයා වැඩ කරන්නේ reader කෙනෙක් විදියට. ඒතර මේ elevator control එක තමයි master විදියට වැඩ කරන්නේ. ඒතර මෙයා කරන්නේ ඕනම දෙයක card number එක මේ පැත්තට pass කරන එක විතරයි. ඒතර මේ මෙයා තමයි එන card number එක අරගෙන එයාගේ තියෙන database එකකින් check කරලා බලන permission තියෙන මොන තට්ටු වලටද කියලා. ඒ තට්ටු වලට unlock කරන්න signal එක distributed control panel එකට යවනවා නම් එහෙමයි. එහෙම නැත්නම් කෙලින්ම RS485 වලින් යවනවා නම් එහෙමයි. එහෙම නැත්නම් අර කිව්ව connection box එක හරහා යවනවා නම් එහෙමයි. ඒ කියන්නේ එයා මෙයා තමයි master control panel එක තමයි හැම දෙයක්ම balance කරන්නේ. ඒ අතරතුර VGAN වලින් connect කරනවා නම් ඒත් ඔයා communication වලට ගිහිල්ලා VGAN කියන එක enable කරන්න ඕනේ. ඒතර VGAN කියන්නේ serial communication කරන ක්‍රමවේදයක් අපි කලින් කිව්වා. RS485 එකට වඩා වෙනස් වෙන්නේ VGAN කියන්නේ එකපාරට එක reader එකටයි. ඒ කියන්නේ loop කර කර යන්න බෑ. කියන්නේ අපි ගෙදරක අපි කලින් කොනේ loop කරන ගැන කතා කරන්නේ ඒ වගේ යන්න බෑ VGAN වල එකපාරට එකයි ගහන්න පුළුවන්. RS485 වල අර වගේ නෙවෙයි 32ක් වෙනකන් සාමාන්‍යයෙන් loop කරන්න පුළුවන්. හැබැයි high vision වල 8ක් වගේ තමයි support කරන්නේ. ඒතකොට මම හිතනවා කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද elevator system එකක් දාන්නේ elevator control කියන එක වැඩ කරන්නේ කොහොමද? ඒකම project එකකට ඔයාලා elevator control කරනවා නම් මොනවාද ඔයාලා බලන්න ඕනේ දේවල් මොනවාද ඔයා පාවිච්චි කරන models සහ ඔයා connect කරන්න ඕනේ විදිය wiring කරන්නේ කොහොමද? මේකට ගැලපෙන wires අපි තෝරගන්නේ කොහොමද? සහ flow by flow access දෙන්නේ කොහොමද කියලා ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා හිතනවා IMS 4200 පාවිච්චි කරලා. ඉතින් ඔයාලට යන projects වලට යම්කිසි මේ වගේ special projects වලට ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ email ලිපින හරහා අපිට පුළුවන් ඔයාලට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේ වගේ special projects වලට විශේෂයෙන් elevator control වගේ projects වලට අදාළ සහයෝගය අපේ ලබා දෙන්න පුළුවන්. අපේ country office එකක් තියෙනවා. ඒ වගේම අපේ national distributors ලාගේ වෙනම technical team එකකුත් තියෙනවා full qualified. එයාලට පුළුවන් ඒ හරහා ලබා ගන්න. ඉතින්
අපේ ඩිරෙක්ට් කන්ටැක්ට් නම්බර්ස් නැහැ. ඔයාලට අපි chat එකේ දැන් එවන්නම් අපේ ඊමේල් ලිපිනය info@hikvision.lk. ඒ ලිපිනේට ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් business inquiry එකක් තියෙනවා නම් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තාක්ෂණික ගැටලුවක් මොන හරි තියෙනවා නම් ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. Hikdash portal එකට යන්න. ඒකේ තියෙනවා South Asia Technical Hub එක, අපේ Facebook group එක, ඒකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට support@hikdashportal.lk කියන ඊමේල් ලිපිනයටත් ඔයාලට තියෙන ගැටලුව එවන්න පුළුවන්. යම්තාක් දුරට අපිට ඒක බලලා උදව් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මුලින්ම first level of support එක ඔයාලට දෙන්නේ ඔයාලා බඩු purchase කරන තැන, products මිලදී ගන්න තැන technical team එකක් ඉන්නවා. ඉතින් ඒ හරහා තමයි මුලින්ම ඔයාලා සහයෝගය ගන්න ඕනේ. වඩා fast විදිහට ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි ඒක. එතනින් එහාට ගිහලා ඔයාලට ඒ level එකකින් විසඳ ගන්න බැරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට පුළුවන් අපි කතා කරපු support@hikdashportal.lk එකට දාන්න. නැත්නම් අපේ Hikvision South Asia technical hub Facebook group එකට අවිලා එතන දාන්න පුළුවන්. ඒ වගේම business inquiries මොන හරි තියෙනවා නම් info@hikvision.lk ඔස්සේ අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්.